අපේ පැරණි හෙළ සිරිත් අනුව 2020 වසර ඇත්තටම ආරම්භ වෙන්නේ බක්මහා උත්සවයත් සමගයි. ජනවාරි මාසයේ 1 වෙනිදා ලෝක සම්මතය අනුව ජනවාරි 1 වෙනිදා සිට 2020 ආරම්භ වෙනවා කියලා කිව්වත් ක්‍රිස්තු වර්ෂය වලින් තමයි කියන්නේ. නමුත් මේ සිංහලයන්ගේ සහ හෙළයන්ගේ අලුත් අවුරුද්දට සැලකන්නේ අප්‍රේල් මාසයේ දී සිද්ධ වෙන අලුත් අවුරුද්දයි. ඒ අලුත් අවුරුද්දත් එක්ක තමයි අලුත් සූර්ය වර්ෂයක ආරම්භය සිද්ධ වෙන්නේ. එහෙම ගත්තොත් කිතු වශයෙන් උදා වූ මේ 2020 වර්ෂය ගැන මීට අවුරුදු 400කට 500කට විතරක් නෙවෙයි වසර 800කට 900කට එහා පැත්තේ කාලයේ පවා පළ කරපු සටහන් තියෙනවා. ඒ ඇතැම් සටහන් අපිට ග්‍රීසියෙන් දකින්න ලැබෙනවා. ඇතැම් දේවල් යුරෝපයෙන් දකින්න ලැබෙනවා. ඒ යුගයන් වල හිටපු යම් යම් නාවිකකරුවෝ මේ 2020 වර්ෂය කිතු වශයෙන් 2020 වර්ෂය ගැන විවිධ මත පළ කරලා තියෙනවා. සමහර අංක විද්‍යාත්මක පැතිවලින් පුරෝකථන කරන අයත් මේ 2020 වසර පිළිබඳව අදහස් පළ කරලා තියෙනවා. ඒ සමහරක් ඒවා සැබෑ වෙලා තියෙනවා, සමහරක් ඒවා සැබෑ වෙලා නැහැ. කොහොම නමුත් මේ 2020 කියන කාරණය මම පාවිච්චි කරගන්න මේ ටොලමියානු ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුවත් සුවිශේෂ වර්ෂයක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒක හුදු අංක විද්‍යාත්මක දෙයකට වඩා මේ අවුරුද්දේදී බලපවන ග්‍රහ රටාව හරිම අමුතුයි. ඒකට හේතුවක් තියෙනවා මේ දිගු ගමන් නැති ග්‍රහයන් පදනම් කරගෙන තමයි අපි යම්කිසි වර්ෂයකට පොදුවේ ලග්න පලාපල කියන්නේ රටවල් සම්බන්ධයෙන් ලෝකායන ජ්‍යොතිෂයේ පුරෝකථන කරන්නේ. එම ග්‍රහයන් කවුද කියන එක මුලින්ම කියලා ඉන්න එක වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම යුරේනස්, නෙප්චූන්, රාහු, කේතු, සෙනසුරු සහ ගුරු, ඒ වගේම ප්ලූටෝ. මේ තමයි දිගු ගමන් නැති ග්‍රහයෝ. මේ ග්‍රහයන්ගේ ගමන චලනය පදනම් කරගෙන තමයි රටක් සම්බන්ධයෙන් සහ ලග්න සම්බන්ධයෙන් දිගු කාලෙ නැති වෙන ප්‍රතිඵල අපි කීමේ සිද්ධාන්තය පාවිච්චිට ගන්නෙ. ඒ මං සඳහන් කරපු ග්‍රහයෝ මේ අවුරුද්ද තුල ක්‍රියාත්මක වෙන්නේ විපරීත ආකාරයකට, එකම රටාවකටයි. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට සමාන ශක්ති කලාපවලයි. ඒතර මේ විශ්වය තුල තියෙන විවිධත්වය නැති වෙලා යාමේ, විවිධත්වයට තර්ජනයක් ඇතිවීම කියන කාරණය මතුවෙනවා. බොහෝ විට මේ වසර කාලය තුලදී උණුසුම සහ වායුව, ඒ කියන්නේ ගිනිකාරක ස්වභාවය සහ ගිනි සුළඟ, ඒ කියන්නේ රස්නිය කියන එක තමයි හැටියටයි හඳුන්වන්නේ මේක. ඔය ටොලමියානු ජ්‍යොතිෂ සිද්ධාන්තවල පාවිච්චි කරන ලෝකායන සිද්ධාන්ත අනුව 2020 වර්ෂය හැඳින්වෙන්නේම ගිනිකාරක වර්ෂයක් හැටියටයි. අධික උණුසුම සහිත වර්ෂයක් හැටියටයි එහෙම සඳහන් කරන්නේ. යම් යම් කාලවකවානු වල සිදුවෙන ග්‍රහ චලන සහ ග්‍රහයන් ගමන් කරන ශක්ති කලාපවල යම් ගණනය කිරීමකින් පසුවයි. දැන් මම අර හැමදාම කියන වගේම යමක් කියන්න ඕනේ. මේ ග්‍රහයෝ හින්දා නෙමෙයි මේ ලෝකයේ සිසිල් වීම හෝ උෂ්ණය සිදුවීම හෝ පුද්ගලයාට හොඳ හෝ නරක සිද්ධ වෙන්න කිසිම ග්‍රහයක සම්බන්ධයක් නැහැ. ග්‍රහයන්ට වැන්දා කියලා ග්‍රහඵල දුර වෙන්නෙත් නැහැ. නොවැන්දයි කියලා ග්‍රහඵල වැඩි වෙන්නෙත් නැහැ. ග්‍රහය කියන්නේ ඇත්තටම මේ ඉන්ඩිකේටර් එකක්. ඔය රේඩියෝ එකක් අරගෙන තියෙන මීටරයක් වගේ. විශ්වය මොකද්ද වෙන්නේ කියන එකට අපිට හොයාගන්න පුළුවන් විදිහේ සංඥා පද්ධතියක්. නැතුව බ්‍රහස්පති ග්‍රහය අපිට නරකට හිටියයි කියලා ග්‍රහයගෙන් එන දෙයක් බලපාන්නේ නැහැ. ඒක වෙනත් විෂයක්. ග්‍රහයන් පාවිච්චි කරන්නේ අපි සංඥාවන් හැටියට, සංඥා දර්ශක හැටියට, ස්විච් බෝඩ් එකක් හැටියට පමණයි. ඒක නිසා මේ ග්‍රහයන්ට වැඳුම් පිදුම් කිරීම, ග්‍රහයෝ දේවත්වයට නැංවීම, ඒ ග්‍රහයෝ සම්බන්ධයෙන් නොඑක් බලිබිලි පූජා කිරීම ආදීන් මේ කිසිවක් වෙනස් කරන්න බෑ. නමුත් සමාජයේ සහ පුද්ගලයාගේ ආධ්‍යාත්මික පරිසරය සෞම්‍ය කිරීම, සිසිල් කිරීම ආදී කටයුතු වලින් විශ්වයෙන් එන්නා වූ ස්වභාවිකයේ භෞතික බලපෑම් වලට අනුවර්තනය වීමත්, ඒව දරා ගැනීම හැකියාව ඇති කර ගැනීමත් කියන කාරණේ නම් කරගන්න පුළුවන්. ඒක කරගන්න ග්‍රහයන්ට වඳින්න ඕනේ නෑ. තමා තුළම එම අභ්‍යන්තර ශක්තිය අවදි කරගෙන ඒක කරගන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් දැන් මේ වසරේදී ආරම්භ වෙන මේ හෙළ අලුත් අවුරුද්ද, එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්ද පදනම් කරගෙන තමයි අපි ලග්න පලාපල එක එක ලග්නයන්ට බලපාන ආකාරය ගැන කියන්නේ. ඒ සඳහා බොහෝ විට අපි ඉවහල් කරගන්නේ මම අර මුලින් කිව්ව විදිහේ යුරේනස්, නෙප්චූන්, රාහු, කේතු, ගුරු, ශනි සහ ප්ලූටෝ කියන ග්‍රහයෝ. එතකොට අපි දැන් මෙතනින් පස්සේ ඔබ මේ ශ්‍රී ලංකාවේ හැටියට
තමයි වැඩිපුරම අපි මේක ෆෝකස් කරන්නේ. එහෙම නැත්නම් කේන්ද්‍රගත කරන්නේ අපේ රටට කුමක්ද වෙන්නේ, මේ රටේ ජීවත් වෙන පුද්ගලයන්ට සහ ලෝකයේ අනෙක් රටවල ජීවත් වෙන පුද්ගලයන්ට මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන එක. විශේෂයෙන්ම මේ කාලගුණය සම්බන්ධයෙන් මම මතක කරන දේවල් බොහෝ විට මේ අපි ජීවත් වෙන කලාපයටම ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, චීනය ඒ ආදී රටවල් වලට පොදු සමානත්වයක් දරනවා. නමුත් ලග්න පලාපල ගත්තොත් මේෂ සිට මීන දක්වා වූ ලග්න පලාපල නම් ලෝකයේ ඕනෑම රටක ජීවත් වෙන පුද්ගලයෙකුට එක ලෙසම බලපාන පොදු සිද්ධාන්ත පද්ධතියක් ඇතුළේ ඒ පුරවකථනය කරන්නේ. ඒක නිසා මේක ලංකාවේ ඉන්න ඇට විතරක් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ හිටියත්, ෆින්ලන්තේ හිටියත්, කොයි තැනක හිටියත් ඔහුන්ට ලැබෙනා වූ ඒ ග්‍රහයන්ගෙන් නිවේදනය කරන්නා වූ පණිවිඩය එක ආකාරයටයි බලපාන්නේ. අපි මෙතනින් පස්සේ එහෙමනම් එක් එක් ලග්න වශයෙන් පලාපල විස්තරය විමසලා බලමු. අපි මුලින්ම විමසලා බලමු මේෂ ලග්න හිමියන්ට මොන ආකාරයෙන්ද මේ වසර කාලය ගත වෙන්නේ කියලා. ලග්නයේ මත ඔබේ ක්‍රියාත්මක වෙනවා යුරේනස් ග්‍රහයා. 2024 වෙනකම්ම ක්‍රියාත්මක වෙන්නේ යුරේනස් ඔබේ ලග්න ශීර්ෂය මතයි. මේ ග්‍රහයා මේ ශීර්ෂයට පැමිණියේ 2017 අවුරුද්දේ අප්‍රේල් මාසේ 8 වෙනිදායි. ඒ අප්‍රේල් මාසේ 8 වෙනිදා සිට මේ දක්වා වූ කාලය ඔබම මෙනෙහි කරලා බලන්න. ඔබගේ සිතිවිලි, ආකල්ප, ඔබ හිතන විදිහ මේ සියල්ලම යම්කිසි ඇග්‍රෙසිව් ස්වභාවයක්, කලහකාරී ස්වභාවයකට, උද්වේගකර ස්වභාවයකට, කලබලයකට, අරගලකාරී ස්වභාවයකට පත් වෙලා තින ඔබ දන්නේ නැතුව. මේක සියලු මේෂ ලග්න හිමියන්ට පොදුයි. එක බලපාන ආකාරය පමණයි වෙනස් වෙන්නේ. හොඳට නිරීක්ෂණය කරලා බලන්න. 2017 වසරේ සිටම සියලු මේෂ ලග්න හිමියන් තුළ තියෙන කලබලය, උද්වේගකර භාවය, හැඟීම් වල තියෙන වූ ගිනිකාරක ස්වභාවය තමයි විශේෂ ලක්ෂණ හැට පෙන්වන්නේ. දැන් ඒ తත්වය තාමත් තියෙනවා. 2024 වෙනකන් තියෙනවා. මේ වසරේදීත් ක්‍රියාත්මක වෙනවා. විශේෂත්වයක් තියෙනවා. මේ වසරේදී එම උද්වේගකර ස්වභාවය, ආවේගශීලී භාවය, සටන්කාමීත්වය තවත් තීව්‍ර වීමක්, වැඩි වීමක් හැටියටයි පෙන්වන්නේ. මොකද අනෙක් ග්‍රහයන්ගේ පෙළ ගැසීමුන් නිසාත්, යුරේනස්ගේ උත්තේජනය සිදුවන නිසාත් හැම විටම මේ සටන්කාමී හැටියටයි මේෂ ලග්න හිමියා සඳහන් වෙන්නේ. දැන් මේ යුරේනස් කියන්නේ යුදකාමී ග්‍රහයෙක්. ඒ වගේම මොඩර්න් ග්‍රහය කියලා අපි කියනවා. නූතන විද්‍යාවේ පරමාණු සම්බන්ධ ග්‍රහයා, බලශක්තිය පිළිබඳ ග්‍රහයා, ඔය න්‍යෂ්ටික බලය සම්බන්ධ ග්‍රහයා තමයි. ඒ වගේම ලෝකෙට යුද්ධ ගේන ග්‍රහය හැටියටයි යුරේනස් අපි සංකේතවත් කරන්නේ. දැන් මේෂ ලග්න හිමියාගේ හිස මත මේ යුරේනස් ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙන්නේ ඔළුව ඇතුලේ යුද්ධයක් තමයි. හැම විටම අරගලයකින්, උද්වේගකර ස්වභාවයෙන් සමාජයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගියාම ඇත්තට මේ සටන් කිරීමෙන් ලබාගත දෙයක්වත් නැහැ. තිබ්බදී අහිමි කර ගැනීමක් පමණයි කරලා තියෙන්නේ. කෙසේ නමුත් සිංහල අලුත් අවුරුද්ද උදා වෙන මොහොතේදී ඔබේ කේන්දරයේ දසවැන්නේ තමයි ගුරු ග්‍රහය පිහිටන්නේ. ඒ කියන්නේ මකර රාශියට එක දිගටම ගුරු ග්‍රහය ආවා. ඒ වෙලාවේ 10 වැන්නේදී ගුරු සහ සෙනසුරු අතර හොඳ සංයෝගයක් හට ගන්නවා. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී ගුරු ග්‍රහයා මකර රාශියට පිවිසීම ගුරුගේ නීච භාවයක් හැටයි අදහස් කරන්නේ. මම පාවිච්චි කරන ජ්‍යොතිෂ ක්‍රමය අනුව එහෙම ග්‍රහයන්ගේ උච්ච නීච භාවයන් එහෙම අපි සලකන්නේ නැහැ. ඊට වෙනත් ක්‍රමයක් තමයි බලපාන්නේ. කෙසේ නමුත් මෙතන සුවිශේෂ තත්ත්වයක් තියෙනවා මේෂ ලග්න හිමියාට. දසවැන්න තමයි කේන්දරයේ බලවත්ම ස්ථානය. ආලෝක ශීර්ෂය හැට අපි සඳහන් කරන්නේ කෙනෙක් උත්පත්ති ලැබෙන මොහොතේදී වැඩිපුරම ආලෝකයේ පතිත වෙ තිබෙන්නේ දසවැන්නටයි. ඒ කියන්නේ කේන්දරේ උතුරු දිශාවටයි. එතකොට ඒ උතුරු දිශාවේදී මේ මොහොතේදී සෙනසුරු සහ ගුරු අතර හට ගන්නා වූ සංයෝගය ඊටම විශිෂ්ටයි. විශ්වයේ තියෙන හොඳම ප්‍රඥා සංයෝගය තමයි ගුරු සහ සෙනසුරු අතර හට ගන්නා වූ සංයෝගය. ඒ සංයෝගය ඇතිවයි වසර ඔබ ආරම්භ කරන්නේ. ඊට පස්සේ මේ මාසෙන් අනතුරුව ගුරු ග්‍රහයා වක්‍ර ගමනින් නැවත ඔබේ කේන්දරයේ 9 වෙනිදාට පිවිසෙනවා. මෙන්න මේ අවස්ථාවේදී දැන් ඔබ කරමින් ඉන්න රැකියාව, වෘත්තීය, ව්‍යාපාරික අංශ සම්බන්ධයෙන් ඔබ කැමති වුණත් අකමැති වුණත් කැපී පෙනෙන වෙනස්කම් අපේක්ෂා කරන්න වෙනවා. වෙනස ඔබට වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් දේ තමයි වෙනසට ගැළපෙන ලෙස ඔබට අනුවර්තනය වෙන්න සිද්ධ වෙනවා. සිදුවෙන වෙනස් වීමට එරෙහිව ඔබ ක්‍රියාත්මක කරන්න හැදුවොත් අර ඔළුවේ ඉන්න යුරේනස් පාවිච්චි කරොත් මෙතනට අසාර්ථක වෙනවා. ඒකෙන්ද ඔළුවේ ඉන්න යුරේනස් සමතක කරන්න 10 වෙනින් ක්‍රියාත්මක වෙන දේ රැකියාව, වෘත්තීය, ඔබේ ව්‍යාපාර කර්මාන්ත
මේවා සම්බන්ධයෙන් ස්වභාවික රිද්මය හඳුනගෙන ඊට අනුගත වීම තමයි සාර්ථකත්වය ලබන්න පුළුවන් රහස. ඒ වගේම උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් නිරත වෙන මේෂ ලග්න හිමියන්ට මේක හොඳම කාලයක්. මොකද ගුරු සහ සෙනසුරුගේ සංයෝගය වගේම ගුරුගේ නම යන්නේ වක්‍රගමනෙන් හිටියත් ගුරු එතන සුඵල ප්‍රදානය කරනවා. වෙනදට වඩා වැඩියෙන් මෙතෙක් ඔබ ආපු විෂය නිර්දේශයන් වෙනස් කිරීම හෝ එම විෂය නිර්දේශයන්ට අමතරව තවත් විෂයන් ඉගෙන ගැනීම හෝ අපි අර කියනවා ෆෝමල් නන් ෆෝමල් කියලා විධිමත් සහ විධිමත් අධ්‍යාපනය කියලා ඒ කුමනෝ ක්ෂේත්‍රයකින් ඔබ ගැඹුරු අධ්‍යාපනයකට වෘත්තියක් වශයෙන් හෝ විධිමත් අධ්‍යාපනයක් යටතේ හෝ නොවුනත් කිසියම් තෝරගත් විෂයක් සම්බන්ධයෙන් ගැඹුරට අධ්‍යයනය කිරීමක් මේ වසර කාලයේදී සිද්ධ කරනවා. ඒ ලබා ගන්නව දැනුම ඔබේ ඊළඟ ජීවිතේ වසර 12කට මෙය අදාළයි. ඒ නිසා මේ ලබලා දීලා තියෙන අවස්ථාවෙන් ඔබ අධ්‍යාපනයට සහ ඔබේ හිතන සිතුවිලි වලට ඒක ආධාරයක් කර ගැනීම හැම විටම වැදගත් වෙනවා. කොහොම නමුත් වසර පුරාම නෙප්චූන් ග්‍රහය අපි හිතන්නේ ඔබේ කේන්දර 11 වෙන්නේ ඒක භාග්‍යයක්. මොකද මේ නෙප්චූන් ග්‍රහය තමයි මේ වශීකාරක ග්‍රහය. සමාජය සහ අනිකාව වශී කර ගැනීම. බොහෝ විට මේ පුද්ගලයන්ව මේ නොමගැවීම සඳහා ක්‍රියාත්මක වෙන නෙප්චූන්ගේ බලයයි ඔය ලෝකයේ සිටින බොහොම දක්ෂ සිනමා අධ්‍යක්ෂවරු තිර පිටපත් රචකයෝ ඔවුන් කරන්නේම මිනිසුන්ව මේ නොමගයවන එකනේ කලාත්මකව නොමගයවනවා. ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක දන්නේ නැහැ. එතන මිනිස්සු බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. හැම විටම නොමගයවීමකින් කතාවේ අන්තයකට යනවා. ඒ වගේ තමයි ආකර්ෂණය ඇති කර ගැනීම, නම්‍යතාව ඇති කර ගැනීම ඇති කළ දෙන්නේ නෙප්චූන්. මේ වසර කාලයේදීම මේෂ ලග්න හිමියාට සමාජය කෙරෙහි ආකර්ෂණයක් ඇති කරන්න, අනිකාව තමා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට වශීකාරක ගුණය සහිතයි. ඒ වගේම විනෝදාත්මක කටයුතු සමාජය සතුටටපත් කිරීම, වින්දනයටපත් කිරීම මේ කියන කාරණේ ටික සම්භාව්‍ය මට්ටමින් කිරීමේ හැකියාව ලබනවා. ඒවා ආදායම් මාර්ග හැටියට හඳුනා ගන්නවා නම් වටිනවා. නෙප්චූන්ගේ බලය ඔබ මෙතෙක් කල පාවිච්චි කරගත්තේ නැතිනම් ඒ පාවිච්චි කර ගන්න. හොඳ සමාජ සම්බන්ධතා පාවිච්චි කර ගැනීම, කලාත්මක නිර්මාණ, තාක්ෂණික නිර්මාණ, ඒ වගේම ඔබ හොඳ උපදේශකයෙක් බවට පත්වීම කියන කාරණා මේ වසරේදී ඔබේ කේන්දරය තුළ හැඟ වෙලා තියෙන කරුණු. දැනට ඔබේ කේන්දරයේ රාහු ග්‍රහය ගෝචර වෙන්නේ 3 වෙන්නේ. ඒක සුබ කටයුත්තක්. ඒක අනර්ගයි. නමුත් සැප්තැම්බර් මාසයේ අගභාගයේ වන විට රාහු ග්‍රහය පිවිසෙන්නේ ඔබේ කේන්දරයේ දෙවන්නට. ඒක තරම් හිතකර තත්වයක් නෙමෙයි. නමුත් වෘෂභ රාශිය රාහුට හිතකර ස්ථානයක්. අන්න ඒ නිසා ඔබට මේ වෙලාවේ ඇති වෙන විපරීත තත්වයක්. භවස්ථානයක් හැටියට රාහුට දෙවෙනි ස්ථානයේ හොඳ නැති වුණත් රාශි බලය ලැබෙන නිසා රාහු එතන බොහොම සතුටින් ඉන්න නිසා මේෂ ලග්න හිමියාට තරම්ම රාහුගේ නරකක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබේ වචන ආවේගශීලී නොවනවා නම් තමයි හොඳ. ඉල්ලීමක් කරද්දී ඒක ඉල්ලීමක යම් තියෙනවනේ යම් ලිහිල් මෘදු ස්වરૂපයක්. ඉල්ලීම තුල තියෙන රළු ස්වභාවයක්. ඒක ඉල්ලීමක් නෙමෙයි, ඒක ආඥාවක් හැටියට, නියෝගයක් හැටියට, බලහත්කාරකමක් කිරීමක් හැටියට අනිකාට දැනෙන්න පුළුවන්. ඔබ එහෙම හිතන්නේ නැති වෙන්න පුළුවන් චේතනාන්විතව. නමුත් අනිකාට ඔබ දැනෙන්නේ ඔබ ඔහුට යම් තර්ජනයක් කරනවා කියලා. බලපෑමක් කරනවා කියන හැඟීම තමයි ඔහු තුළ ඇති වෙන්නේ. එහෙම තමයි මේ ග්‍රහචාරයේ හැටි. එවැනි තත්ත්වයන් නැති වෙන නිසා වචන පාවිච්චි කිරීමේදී හැකිතා හිතලා බලලා බොහොම මෘදු ලෙස වචන පාවිච්චි කරොත් අර නෙප්චූන්ගෙන් ලැබෙන ජයග්‍රහණය වැඩි කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔබ හිටිය අඩියට වඩා පහතට වැටීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අලුතෙන් ධනය වැය කරලා, ප්‍රාග්ධනය වැය කරලා යම් ව්‍යාපාර ආරම්භ කරන්න හිතනවා නම් ඒක තරම්ම කඩිමුඩිය කරන්න අවශ්‍ය නැහැ. ටිකක් හිමිහිට කල් අරගෙන කරනවා නම් හොඳයි. දැනට යම් පවත්වගෙන තියෙනවා නම් යම් ව්‍යාපාරයක් ඒ අඛණ්ඩව රැක ගැනීම, ඒ දරා ගැනීම තමයි කළ යුතු දේ. අලුත් දේ ආරම්භ කිරීම තරම්ම හිත කර නැහැ. ඒ වගේම කේතු ග්‍රහය ඔබේ කේන්දරයේ පිවිසෙන්නේ රාහු මාරුණත් එක්කම කේතුත් මාරු වෙනවා. මොකද එකම අක්ෂකයි ඉන්නේ. එතකොට කේතුගේ පිවිසීම සිද්ධ වෙන්නේ 8 වෙනිදාට. මෙන්න මේ කාලේදී ඔබට මේ චර්ම රෝග හට ගැනීම, ඒ වගේම නිନ୍ଦ සම්බන්ධයෙන් ඇති වෙන යම් විපරීත තත්ත්වයන්ට භාජනය වීම ආදී සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේ ග්‍රහ පිහිටීමත් එක්කම මේ කිසිවෙකුත් දන්නේ නැතුව ප්ලූටෝ ග්‍රහය, මේ හුඟ දෙනෙක් මේ සාම්ප්‍රදායික ජ්‍යොතිෂය කරන අය මේ ප්ලූටෝ ග්‍රහයව අතහරිනවා. ඒක වැදගත් ග්‍රහයෙක්. ප්ලූටෝ ග්‍රහයත් මේ මොහොතේ මේෂ ලග්න හිමියාගේ ක්‍රියාත්මක වෙන්නේ දසවැන්නේ. එතකොට මේ වෙලාවේ 10 වෙන්නේ සෙනසුරු සහ ප්ලූටෝගේ සංයෝගය ඊතරම්ම හිත කරයි කියලා අපි හිතන්නේ නැහැ. ඒක නිතාම සුළු අතපසුවීමකින් ලොකු විනාශයක් කරගන්නවා ඔබ ජීවිතේට.
රැකියාව, වෘත්තීය ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තමයි ඒක ඇති වෙන්නේ. අතපසුවීමකට ඉඩ තියන්න එපා. අතපසුවීම එන්න පුළුවන් මාර්ගය හඳුන ගන්න. එන්න පුළුවන් මාර්ගය තමයි දෙවැන්න. දෙවැන්න කියන්නේ ඔබේ කට වචන. වචන වරද්ද ගත්තොත් බොහෝ දේවල් අහිමි වෙන්න පුළුවන්. වර්ෂයක් හැටියටයි පෙන්වන්නේ. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මේෂ ලග්න හිමියාගේ ජීවිතේ අංශ 5කින් වෙනසක් අපේක්ෂා කරන්න සිද්ධ වෙනවා මේ කාලේදී. ඒ එක වෙනසක් තමයි ඔහුගේ රැකියාව, ව්‍යාපාරය, කර්මාන්තය සහ වැඩිපුරම නිරත වී සිටින ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනසක් මේ වසර කාලයේදී හට ගන්නවා. ඒ වෙනසට සූදානම් වෙන්න ඒක දිගු කාලිනව ඔබට යහපතක් හැටියටයි පෙන්වන්නේ. ඊළඟ වෙනස හැටියට පෙන්වන්නේ මෙතෙක් ඔබ ඉගෙන ගත්තේ නැති අලුත් විෂයන් ඉගෙන ගැනීම, ගැඹුරින් ඉගෙන ගැනීම සඳහා අවස්ථාවක් උදා කරලා දෙනවා. ඒ අවස්ථාව පැහැර හැරියොත් කවදාකවත් ඔබට අවස්ථාවක් නැවත ලැබෙන්නේ නැහැ. ඊළඟට ඔබ ඊළඟ ජීවිතේ ඊළඟ වසර 12දී ඔබට මේ වසර කාලයේදී අහිමි අවස්ථාව චිත්ත පීඩාවක් හැට මතුවෙන්න පුළුවන්. අර වෙලාවේ මම මේ විෂය ඉගෙන ගත්තේ නැහැ. නමුත් දැන් මට මේ විෂය පිළිබඳව ප්‍රවීණත්වයක් ඉල්ලනවා රැකියාවට හෝ යම් තනතුරකට නැත්නම් යම් ව්‍යාපාරයකට අන්න ඔබට චිත්ත පීඩාවක් හට ගන්න අවස්ථාව. ඔබට තේරෙන්නේ නැහැ මේවා දෛවයේ ඇතැම් විට දේවල් දෙන්නේ පුද්ගලයාගේ අනාගතයට සෝදානම් කිරීමක් හැටියටයි මේවා දෙන්නේ. හැම පුද්ගලයෙකුටම විශ්වෙන් එනකොට යම් භූමිකාවක් තියෙනවා. ඔහු යම් පුහුණුවකට යටත් කරලායි පරිවාස කාලයට යටත් කරලායි ගන්නෙ. ඒතර මේ කාලේදී ඔබට දෙන දැනුම පුහුණුව ඔබට හැංගෙන්න පුළුවන් මේක මට ඕනේ නැහැ කියලා. නමුත් මතුවට උමනා වෙනවා. ඔබට දැන් වටහා ගන්න බැරි නිසා ඒක ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න. නමුත් අධ්‍යාපනය කියන එක පාසල, විශ්වවිද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතනය කියන එකම නෙමෙයි. උසස් අධ්‍යාපනයේ තියෙන්නේ ස්වයං අධ්‍යයනය, සමාජයේ ගැවසීම, යම් විෂයන් පිළිබඳ ගැඹුරින් සොයා බැලීම, ඒ පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම කියන එක තමයි නියම උසස් අධ්‍යාපනය කියන එක. නැත්නම් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත්තයි කියලා එතනින් දැනුමක් ඇත්තේ නැහැ. ඒවා සමාජයට එලි දක්වන සැරසිල්ලක් විතරක් වෙන්නත් පුළුවන්. නමුත් හැබැයි දැනුම කියන්නේ PhD එක නෙමෙයි ඔබ ලබා ගන්නා වූ අවබෝධය. ඔබේ මානසික තත්ත්වය ශක්ති සර්පලේ ඊළඟ අවස්ථාව කරා උසස් කොට තැම්පත් කර ගැනීමයි හැබැයි උගත්කම කියලා කියන්නේ. ඒතර මේ අවස්ථාවේදී ඔබ ඔබේ මානසික ශක්තියන්, ඔබේ කුසලතාවයන් ශක්ති සර්පලේ ඊළඟ අදියරට අරගෙන ගිහිල්ලා තැම්පත් කරලා තිබුණ නැත්නම් ඔබ ඒකේ පහළට වැටෙනවා. අර ලූඩ බෝඩ් එකේ නායකගේ කටට වැටෙනාම බිමට වැටෙන වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. නිසා මේ වසර සියලු මේෂ ලග්න හිමියන්ට ඊටාම විශේෂයි. ඒ නිසා මේ විශේෂත්වය හඳුනා ගන්න, වෙනස් වීම වලට සූදානම් වෙන්න, ඔබේ සහජ හැකියාවන් වැඩි කරගන්නත්, විශ්වයෙන් එන පණිවිඩය තේරුම් අරගෙන වැඩ කිරීමත් ඇතුලේ මේ 2020 වසර ඊටාම පහසුවෙන් ඔබේ කටයුතු ඉෂ්ට කරගන්න පුළුවන් කමක් තියෙනවා. අගෝස්තු මාසයෙන් පස්සේ 2020 අවුරුද්දේ ඔබේ ජීවිතයට මුණ ගැහෙනවා මෙතෙක් මුණ ගැසුණු නැති අලුත් පුද්ගලයෝ. ඔවුන් ඔහුගේ අධ්‍යාපන මට්ටම් වලින්, සංස්කෘතික පරිසරයෙන්, ඔවුන් ජීවත් වෙන ජීවන රටාවන්ගෙන් සුවිශේෂ පුද්ගලයෝ. ඒ අය ඔබේ ජීවිතයේ වෙනත් මාර්ගයකට අරගෙන යාම සඳහා රුකුලක් දෙනවා. ආදර්ශයක් දෙනවා. ඇතැම් විට ඇතැම් චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශ බවට පත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔබේ ජීවිතයේ හැබෑම වෙනස්කම් ටික සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාව ගන්න ජීවිතයට 2020 මුළු වසරම ඔබට සුබදායක වර්ෂයක් හැටියටයි පෙන්වන්නේ. මොකද සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය මුළු වසර පුරාම සිද්ධ වෙන්නේ දසවැන්නේ. ඒකේ විශිෂ්ට තත්ත්වයක්. ඔබට ඔබේම ව්‍යාපාර ආරම්භ කිරීමටත්, තවත් කෙනෙක් යටතේ සේවය කරනවා නම් මේ වයින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටත් ලැබෙලා තියෙන හොඳම කාලයක්. ඊළඟට සෙනසුරු ගමන් කරන්නත් කේන්දරය 11 වෙනිදාටයි. මේ වසර 5කම කාලය හොඳයි. එතකොට මේක හරියට අතුරු යන වගේ කාලයක් තමයි. හරියට ඔබ මේ ගමන ගියොත් මේ වසර 5 තමයි ඔබේ ජීවිතේ හොඳම වසර 5 හැටියට පෙන්වුම් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම ගත්තොත් 2020 සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල වලින් මේෂ ලග්න හිමියා පරාජිතයක් වෙන්නේ නැහැ. අපි ඊළඟ ලග්න හිමියෝ සල බලමු. අපි දැන් ඊළඟට උත්සාහ කරලා බලන්නේ වෘෂභ ලග්නයට 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මොන වගේ ග්‍රහචාරයක්ද උරුම වෙන්නේ කියලා බලන්නයි. වෘෂභ ලග්න හිමියා දැන් වසර 4මාරක කාලය තිස්සේම දිගින් දිගටම ඉතින් පීඩාදායක කාලයක් තමයි ගත කරමින් ආවේ. හැම පැත්තකින් වගේ ප්‍රේමයේ, විවාහය සම්බන්ධ කටයුතු, ඒ වගේම රැකියාව, ආදායම් මාර්ග සම්බන්ධ කටයුතු, ඒ වගේම විශේෂයෙන්ම මේ මානසික සහනය
අහිමි වීම කියන කාරණය මේ හැම පැතිවලින්ම වෘෂභ ලග්න හිමියා ජීවිතේ කාලයකට පස්සේ අවුරුදු 30කට පස්සේ සෑහෙන පීඩිත අවස්ථාවකයි හිටියේ. කොහොම නමුත් ඒ සියලු අවස්ථාවන් අවසන් වෙලා තියෙන්නේ. ඇත්තටම අවසන් වීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ අගභාගයේ සිටයි. මම කැමතියි මුලින්ම මේ අවස්ථාව ගන්න. ඒ තමයි දැනට ඔබේ කේන්දරේ රාහු ග්‍රහයා ගෝචර වෙන්නේ දෙවැන්නේ ගෝචර වෙන රාහු ග්‍රහයා සැප්තැම්බර් මාසයේ අගභාගයේ වන විට ඔබේ කේන්දරේ ලග්නය මතට එනවා. දැන් හුඟ දෙනෙක් බය වෙන්න පුළුවන් රාහු ඔළුවට ආවම බය වෙනවා. මේ බය වෙනවනේ බය කරනවා. රාහු ඔළුවේ ඉන්නේ පරිස්සම් වෙන්න කියලා. පරිස්සම් වෙන්න නෙමෙයි සූදානම් වෙන්න. ලොකු වැඩක් කරන්නයි රාහු ඔළුවට එන්නේ. අර පහුගිය කාලයේදීම මුළු ගැන්නිලා චිත්ත පීඩාවටපත් වෙලා පරාජයන් පිට පරාජයන් ලැබලා බොහොම තුවාල වෙලා හිටපු ඔබ දැන් ලොකු ජීවනයක් ලැබලා ලොකු ප්‍රතිශක්තියක් ලැබලා පහුගිය කාලයේදීම අහිමි වෙච්ච දේ සියලු දේ ලබා ගන්නත් මතු ජීවිතයේ සඳහා වූ දේ සාක්ෂාත් කරගන්නත් තමයි රාහු ඔළුවට එන්නේ. රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ ලග්නය මත ක්‍රියාත්මක වන වසර එකහමාරක කාලය තමයි ඔබේ ජීවිතේ වැඩිම ක්‍රියාකාරීත්වයේ සහිත කෙටි කාලයක් ඇතුළත සිදුවීම් බහුල ප්‍රමාණයකින් ප්‍රතිඵල ලැබලා දෙන වසර එකහමාර හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම රාහු ඔළුවට එනවා මම ඒකට බය වෙන්න ඕනි කියන බය ඉවත් කරගන්න මොනම හේතුවක් නිසාවත් වෘෂභ ලග්න හිමියාට රාහුගේ ලග්නට පැමිණීම අහිතකර දෙයක් නෙමෙයි. ඉතා හිතකර දෙයක් හැටියටයි ටොලමියාන ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව අපි නිරීක්ෂණය කරන්නේ. ඔබ මේ කාලය ගත කරගෙන යනකොට සැප්තැම්බර් මාසයෙන් පස්සේ ඔබට මේ தත්ත්වය වටහා ගන්න පුළුවන් වෙයි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. සිද්ධ වෙන දේ තමයි කෙටි කාලයක් ඇතුළත කටයුතු වැඩි ප්‍රමාණයක් කාර්ය සාධන ඉෂ්ට කරගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඒ කටයුතු වෙනදාට වඩා වේගයෙන් සිදුවීම හට ගන්නවා. ඒ වගේම ඔබ ඔබගේ ජීවිතයට පුද්ගලයන් ෆිල්ටර් කිරීමකින් පස්සේ තෝරා බේරා ගැනීමකින් පසුව සම්බන්ධ කර ගැනීමක් සිද්ධ වෙනවා ඔබ දන්නේත් නැතුව. ඇතැම් පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඉවත්තට යනවා. මෙතෙක් නොසිටි ඇතැම් පුද්ගලයන් සහ ආයතන ඇතැම් සංස්කෘතික පරිසරයන්ට ඔබ හුරු වෙනවා. ඇතැම් මෙවැනි ඔබ ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම ගත්තොත් මේක වෘෂභ ලග්න හිමියාට කාලයකට පස්සේ උදා වෙච්ච අනර්ඝ කාලයක්. ඊටම රුකුල් දීමට ඊටම අවස්ථාවක් දෙන හැටියට ඔබේ යෝගකාරක ග්‍රහය වෙච්ච සෙනසුරු ක්‍රියාත්මක වෙන්නේ මේ වසර දෙකමාරක කාලයේදීම කේන්දරේ නම යන්නේ. ඒක ඉතාම හොඳයි. එම ස්ථානයේදීම කෙටි කාලයකට ගුරු ග්‍රහයත් ගෝචර වෙනවා. කෙටි කාලයකට නමුත් නැවත ගුරු ග්‍රහය ඔබේ කේන්දරේ 8 වෙනිට පිවිසෙන්නට නියමිතයි. එතන ප්‍රශ්නයක් තියෙනවා ඔබේ ශරීරයේ අධික බර, ස්ථූල භාවය, තරබහරු භාවය, කොලෙස්ටරෝල්, සුගර් මේවා තියෙන කෙනෙක් නම් මේ වසර කාලේ හුඟා පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම 8 වෙනියේදී ගුරු ග්‍රහයා වක්‍ර වෙලා ගමන් කරනවා සෑහෙන කාලයක්. ඒ කාලය පුරාම ඔබ එවැනි ආහාර පාන, ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔබට අහිතකර ග්‍රහයෙක් 8 වෙනියේ වක්‍ර වීම හිතකර තත්ත්වයක් නොවන නිසා අර වෘත්තීය වශයෙන් හොඳ තත්ත්වයක් තිබුණත් ශාරීරික වශයෙන් අනපේක්ෂිත මොහොතක ගැටලු මතුවෙන්න පුළුවන්. අපි හඳුනාගත්තොත් කොයි පැතිවලින්ද මේක එන්නේ කියලා ඔබට පහසුවක් වෙයි. විශේෂයෙන්ම හෘදය සහ පෙනහළු සම්බන්ධයෙන් මේ තත්ත්වය උද්ගත වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ දණහිස්, ඒ වගේම සයිටික ස්නායුව තෙරපීම වගේ තත්ත්ව තමයි පෙන්වන්නේ. ඒ වගේම බෙල්ල පිටිපස්සේ තියෙන ග්‍රීව කශේරුකාවල ඔය C4 5 6 7 කියන ස්ථානවල ඒව හට ගන්න පුළුවන්. එවැනි පීඩාදායක තත්ත්වයන්. ඒ වගේම ශරීරයේ බර වැඩිවීමත්, අක්මාව, වකුගඩු ආදී ස්ථානවල ගල් හට ගැනීමත්, ෆැටි ලිවර් කියලා අපි කියන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීම මෙවැනි තත්ත්වයන් තමයි ගුරු ග්‍රහය 8 වෙනියේදී ඍජු ගමනේදී සහ වක්‍ර ගමනේදී වැඩිපුරම ඇති කරන අහිතකර ප්‍රතිඵල හැට පෙන්වන්නේ. හැබැයි ඉතින් මේ ඔක්කොම පාලනය කරගන්න පුළුවන්. ඒක කර්ම දෝෂයක් නෙමෙයි. ඒක ස්ථානීය වශයෙන් తాවකාලිකව හට ගන්නා වූ තත්ත්වයක්. ඔබ ඒකට ගැළපෙන ලෙස ඔබේ ජීවිතයේ අවතුම් පැවතුම් හදා ගන්නවා නම්, ආහාර පාන සකස් කර ගන්නවා නම් ඒ තත්ත්වය පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. කොහොම නමුත් මේ මුළු වසරක කාලයේදීත් ඔබේ කේන්දරයේ නෙප්චූන් ග්‍රහය ගමන් කරන්නේ 10 වෙනිනේ. නෙප්චූන් පිළිබඳව ටිකක් වැඩිපුරම සැලකිලිමත් වෙන්න. මොකද මේ ග්‍රහය හැම විටම වක්‍ර වීමට බහුල අවස්ථාවන්ට භාජනය වෙනවා.
මාස 3-4ක් ඍජු ගමන යනවා ආපහු වක්‍ර වෙනවා. හොඳට නිරීක්ෂණය කරන්න ඇතැම් විට ඔබ කරන කටයුතු වල එක දේ දෙපාරක් කරන්න සිද්ධ වෙනවා. රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරය වෙන්න පුළුවන්, කරන කටයුත්තක් වෙන්න පුළුවන්. වෙනදාට එක සැරේ ඉවර කරනවට දෙපාරක් තුන් පාරක් කරන්න වෙනවා. ඒ තමයි නෙප්චූන් ග්‍රහයෙන් ඇති කරන බලපෑම. ඒකෙන් මිදෙන්න පුළුවන් ඔබට. එක දෙයක් එක්වර කළා අවසන් කිරීමේ කටයුත්ත කරගන්න බැරි වෙන පිහිටීම ඔබේ තුල හට ගන්නා වූ අධික උදාසීන භාවය, අලසකම, හෙට කරන්නම් කියන සිතුවිලි නිසාම තමයි මේක ගොඩ ගැහෙන්නේ. නැත්තම් මේ ග්‍රහයට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. එයා කරන්න හදන්නේ ඒකයි. ඔබ ඔබේ පෞද්ගලික උදාසීනකම ඊට එකතු කරපු හැටියේ ග්‍රහයට පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අර අපේ විස බීජයකට ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ හරනවා වගේ අපි අපිරිසිදු නම් අපේ ප්‍රතිශක්තිය දුර්වල නම් බාහිර පරිසරයේ තියෙන විස බීජයක් වල අපේ ශරීරයට පහර දෙනවා වගේම දෙයක් තමයි ඔබ තුල තියෙන උදාසීන භාවය, කම්මැලි භාවය නිසාම තමයි ඔබ ඒ తත්වය ඇති වෙන්නේ ඔබට. ඔබ ඒ උදාසීන භාවය, කම්මැලිකම අතහැරගත්තොත් හැම විටම මම මේක අද වැඩේ අද කරනවා කියන සිතවිල්ල ඒ පණිවිඩයේ මන්ත්‍රයක් වගේ උදේම මතුරුනවා නම් ඔබට ඔබ හිතට කියා ගන්නවා නම් උදේට නැගිටලා 7 සැරයක් කියව ගන්නවා නම් මම අද ඔක්කොම ටික ඉවර කරනවා කියලා හිතා ගන්නවා නම් එතකොට නිතර ඔබට මනසෙන් මතක් කරනවා අද මේ ටික කරන්න කියලා. එහෙම වුණොත් මේ නෙප්චූන් ඔබව ජීවිත ආපස්සට අදින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ සිංහල අලුත් අවුරුද්දේ ලග්න පලාපල වලට දෙන්න තියෙන හොඳම පණිවිඩය. අද කළ යුතු දේ, මේ දැන් කළ යුතු දේ මේ දැන්ම කරලා අවසන් කරන්න. එක වැඩක් බාගට කරලා ඊළඟ වැඩේ බාර ගන්න එපා. ඒක බාරගත්තාම තමයි වැඩ දෙකම අපි සිංහලෙම ගොතම ඇනෙන්නේ. එතකොට ඔබ ඔබේ ජීවිතයත් ඇනිලා අනුන්ගේ ජීවිතත් ඒකම ඇනෙනවා. එතකොට ඔබ අනාථ වෙනවා. ඒක කරන්න එපා. මොකද ලැබිලා තියෙන කාල පරිච්ඡේදය ඔබට තාම අනර්ගයි. වසර 7මාරක කාලයක් ඔබට තියෙනවා. ඔබගේම ව්‍යාපාර කටයුතු වලින්, ඔබේම රැකිරක්ෂා කටයුතු වලින් ඉදිරියට යාමේ භාග්‍යය තියෙනවා. අමතක කරන්න එපා අර මම හැමදේම කියන මේ පෙරලිකාර ග්‍රහය යුරේනස් ග්‍රහය ක්‍රියාත්මක වෙන්නේ කේන්දරයේ 12 වෙනි. යුරේනස් මේ 12 වෙනිට අන්තිම නරක ග්‍රහයෙක්. හැබැයි නරක කරගන්නේ අපිමයි. ඇයි? 12 වෙනි කියලා කියන්නේ කසාද බැඳපු අයගේ නම් මංගල යහන. අපි එකට කියනවා හනිමූන් බෙඩ් කියලා. එතකොට මේ විවාහක අයගේ අලුත බැඳපු තරුණ ජෝඩුවක් වෙන්න පුළුවන්. දරුමල්ල ලැබපු අමුසම්බිය දෙදෙනෙක් වෙන්න පුළුවන්. මේ අයගේ ජීවිතවල ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ මංගල යහන කියන කාරණාව ඇතුලේ. ඒ මොකද එතනත් බලපානවා ඔබ ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්. ඒ හනිමූන් බෙඩ් කියන ස්ථානය තුළ හටගන්නා වූ උද්වේගකර සහ අධික උදාසීන ස්වභාවය හේතු කොටගෙන ඇහැට පේන සහ පේන්නේ නැති ප්‍රශ්න ගණනාවක් ඔබේ ජීවිතේ ඇතුල් වෙනවා. එතකොට මේ දකින්න දේ අපි කියන්න ඕනේ. ඒකයි නියම ජෝතිෂවේදියෙක්ගේ යුතුයකම හැට මම සලකන්නේ. ඒක මේ සදාචාරමය හේතුන් හේ කියලා එක නොකිය ඉන්න එකට මේ හොඳම දේ කියන්න වෙනවා. ඔබ යුග ජීවිතයක් ගත කරනවා නම් හැම විටම ඔබ සක්‍රීය භාවයෙන් යුතුව ඔබේ ජීවිතය පවත්වාගෙන යාම තමයි හැම විටම යුග ජීවිතයට අවශ්‍ය වන දේ. මේ කාලයේදී වෘෂභ ලග්න හිමියන්ට මේ යුරේනස් ග්‍රහය ගමන් කරන නිසා ඔය හනිමූන් බෙඩ් කියන ස්ථානේ නැත්තම් මංගල යහන කියන ස්ථානය තුල එයා බලන්නේ එතනින් යම්කිසි අරගලයක් ඇති කරලා සමස්ත ජීවිතයම අකර්මණ්‍ය කරන්න. ඒ තත්ත්වයට අහු නොවි ඔබටම පුළුවන් ඊට ප්‍රතිශක්තියක් හදාගෙන ඊට මුහුණ දෙන්න. එතකොට ඒ තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඇතැම් විට මේ ප්‍රශ්න හට ගන්නකොට දෙන්න දෙමහල්ලු අතර ප්‍රශ්නේ පටන් ගන්න කොහෙන්ද කියන එක ගමත් ඔබට අවබෝධයක් නැහැ. නමුත් කේන්දර බලන අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ මූලය කොහෙන්ද පටන් ගන්න කියලා. දැන් පටන් ගන්න කලින්ම කිව්වා එහෙම දැන් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වග බලා ගන්න කියලා. ඒ වගේම මේ පුපුරන ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, ඒ වගේම විසකුරු කෘමී සතුන් ආදීන්ගෙන් ඔබට යම් යම් පීඩාවන් බහුල වෙන්න පුළුවන් කාලයක් හැටියටයි මේ කාලේ පෙන්වන්නේ. ඒකට විශේෂයෙන්ම ග්‍රහය දෙන්නේ බලපානවා. කේතු ග්‍රහයාගේත් යුරේනස් ග්‍රහයාගේත් පිහිටීම් දෙකම තියෙන්නේ දුෂ්ට ස්ථානවල. යුරේනස් 12 වෙන්නේ, කේතු ග්‍රහයා ක්‍රියාත්මක වෙන්නේ 8 වෙන්නේ. සැප්තැම්බර් මාසයෙන් පස්සේ නම් කේතු 7 වෙන්නට යනවා. නමුත් සැප්තැම්බර් මාසයේ දක්වා වූ කාලය ඔබ ජීවත් වෙන්න ඕනේ. මේ කාලයේදී අර ග්‍රහයා මාරු වෙන්න කිට්ටු වෙනකොට තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මේ අනපේක්ෂිත ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඔබේ කේන්දරයේ වයඹ දිශාව තමයි කේතුගෙන් නියෝජනය වෙන්නේ. නෙප්චූන්ගෙන් නියෝජනය වෙන්නේ කේන්දරයේ උතුරු දිශාව. සෙනසුරු, ගුරු, ප්ලූටෝ කියන ග්‍රහයන්ගෙන් වයඹ දිශාව උත්තේජනය වෙනවා.
යුරේනස්කින් උත්තේජනය වෙනවා ඊසාන දිශාව. එතකොට බලන්න කේන්දරේ හරියටම දිශා වලින් එක පැත්තක් හිස්ව තියෙන්නේ. අපි කේන්දරේ බහවස්ථාන හැට ගත්තොත් එහෙම කේන්දරේ 8 9 10 12 එක පැත්තකයි ග්‍රහය පිහිටන්නේ. මම මේ කිව්වේ දිගු ගමන් නැති ග්‍රහය පිහිටන්නේ කේන්දරේ අපි ඔකට කියනවා ආලෝක පැත්ත කියලා. නැත්නම් දෘශ්‍යාර්ධය කියන වැඩිපුරම ආලෝකයේ පතිත වෙන ස්ථානය තමයි කේන්දරයක දෘශ්‍යාර්ධය කියලා කියන්නේ. දැන් අපේ පෘථිවියත් එහෙමනේ එක පැත්තක් අඳුරුයි එක පැත්තක් ආලෝකයෙන් පිරලා. හැම විටම දෙපැත්තම අඳුරෙන්වත් දෙපැත්තම ආලෝකයෙන්වත් සම්පූර්ණ වෙලා තියෙන මොහොතක් නැහැ. ඔබේ ජීවිතයේ මේ කාලයේදී මේ දිගු ගමන් නැති ග්‍රහය ගමන් කරන්නේ දෘශ්‍යාර්ධයට බරවයි. ආලෝකයේ පැත්තට බරවයි. ඒකයි ජීවිතේ වාසනාවන්ත. ආලෝකයෙන් බර වෙච්ච ග්‍රහයෝ ජීවිතේට වාසනාවයි ගේන්නේ. අවාසනාව ගෙනෙන්නේ නැහැ. ඒක සිද්ධාන්තයක් මම මේ හෙලි කළේ. ඔය සාම්ප්‍රදායික විදිහට කටපාඩම් කරගෙන ලග්න පලාපල කීම තේරුමක් නැති දෙයක්. හැම විටම ලග්න පලාපල කීම කියන එක යාවත් කාලින වෙන්න ඕනේ, අලුත් දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම ගුරු වටේ ඉන්නකොට මෙහෙමයි සෙන්සරු දහිනු මෙහෙමයි කියලා එක වැඩක් වෙන්නේ නැහැ. මේ මොහොතේදී පෙන් නිශ්චිත ග්‍රහ රටාව අනුව ගත්තම ඔබේ කේන්දරේ ආලෝක පැත්ත දෘශ්‍යාර්ධය බලවත් නිසා මේ වසරක කාලයේදී ඔබ ගන්න හැම තීන්දුවක්ම ඔබේ මුළු ජීවිත කාලයටම බලපානවා. හොඳටම සාර්ථක කරගන්න පුළුවන් වාතාවරණයක ඉන්නේ වාසනාවන්ත කාලයක්. වෘෂභ ලග්න හිමියාට මොන පැතිවලින්ද? විශේෂයෙන්ම අලුත් රැකියා ආරම්භ කරන්න, අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න. ඒ වගේම හොඳම හවුල් ව්‍යාපාර වලට යන්න පුළුවන් කාලයක්. මොකද සැප්තැම්බර් මාසයෙන් පස්සේ ඔබට හොඳ හවුල් ව්‍යාපාරයට යන්න පුළුවන් නම් එවෙන් ඔබට අනර්ග ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම ඊටාම සුළු ආයෝජනයකින් විශාල ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්කම තියෙනවා සැප්තැම්බර් මාසයෙන් පස්සේ. හොඳ කාලේ ආවට පස්සේ නෙමෙයි මේක කරන්න ඊට පෙර ඔබ සූදානම් වෙන්න ඕනේ. දැන් කුඹුරක් වුණත් එහෙමනේ. අස්වැන්න කපන්න එක කාලයක නමුත් ඊට කලින් ඒක වපුරලා තියෙන්න ඕනේ. අස්වැන්නු කපන කාලේ අපි වපුරන්න ගත්තොත් ඒක විකාරයක් වෙනවා. ඒ වගේ මේ දැන් සිට සූදානම් වීම තමයි වඩා වැදගත් වෙන්නේ. සිංහල අලුත් අවුරුදු කාලයට පෙර සිටම ඒ සූදානම් වීම තියාගෙන අනාගත ෂෙඩියුල්ස් අනාගත සැලසුම් ක්‍රියාත්මක කරගන්න පුළුවන් හොඳටම. එතකොට මේ තරම් අනර්ග කාලයක් වෘෂභ ලග්න හිමියන්ට ඇත්තටම එන්නේ නැති තරම්මයි තවත් බොහොම දිගු කාලයක් යනතුරු. මොකද මේ දිගු ගමන් නැති ග්‍රහයෝ සියලු දෙනාම පාහේ ආලෝකයෙන් බැබලෙන අවස්ථාවන් උදා වෙන කලාතුරකින් ජීවිතේ. ඒතර මේ අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා අපේක්ෂා කරන ප්‍රේම සම්බන්ධතා වලට පැටලලා ඉන්න අයට විවාහ ජීවිතය සඳහා වූ සූදානම් වීම කරන අයට යම් යම් මතවාද ඇති වෙන්න පුළුවන් විවාහයට සුදුසු නැහැ කියලා. මොකද කේතු හතේ ඉන්න හින්දා. ඒ වගේ වැරදි මිත්‍යා මතයක් සමාජයේ පැතිරලා තියෙනවා. කේතු හතේ නම් සෙනසුරු හතේ නම් මේ කාලේ හොඳ නැහැ, කුජ හතේ කියව පරක් කරනවා. කොහෙත්ම නැහැ. හොඳ විවාහ බන්ධන වලට මේ වසර කාලය හොඳටම හොඳයි. හොඳ විවාහ බන්ධන සඳහා. මොකද මේ මොහොතේ රාහු සහ කේතු ඔබේ කේන්දරේ ඊටාම හිතකර ලෙසයි පිහිටන්නේ. ඒක නිසා මේ බොරුවට විවාහ කල් දාන්න එපා. දරු හදන එක කල් දාන වැඩේ, ගෙවල් හදන එක කල් දාන වැඩේ කරන්න මොනම හේතුවක් නිසාවත් කේතුගේවත් රාහුගේවත් සම්බන්ධයක් ඇති කරගන්න එපා. ඒක තමයි මම කිව්වේ ඔබ අර වැඩේ හෙටට කල් දාන වැඩේටයි මේ යන්නේ. කිසියම් කෙනෙක් කියනවා නම් මේ කාලේ හොඳ නැහැ ටිකක් ඉන්න කියලා. ඒ කිව්ව කෙනාට ඉන්න කියලා ඔබ වැඩ පටන් ගන්න. වැඩ පටන් ගත්තොත් ඔබ දිනුම්, ආරම්භ කළොත් ඔබ දිනුම්, වැඩ කල් දැම්මොත් ප්‍රමාද කළොත් ඔබ පරාදයි. මේ 2020 අවුරුද්දේදී වෘෂභ ලග්නින් උපන් ඔබට දෙන්න තියෙන හොඳම පණිවිඩය මට ඒකයි. වැඩ ආරම්භ කරන්න, වැඩ පටන් ගන්න, වැඩ ක්‍රියාත්මක කරන්න. ඒවා කරන මට්ටමට ඔබ ජයග්‍රහණය කරයි. ඒවා නොකරන මට්ටමට ඔබ ආපස්සට ගිහිල්ලා විනාශ වෙලාම යන්න පුළුවන්. ඒකයි මේ ග්‍රහචාරයෙන් තියෙන පණිවිඩය. ඒකයි තේරුම් ගන්න ඕන දෙය. ඉතින් වෘෂභ ලග්න හිමියාටත් 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදා වන කාලය බොහෝ කාලයකට පසු උදා වෙච්ච වාසනාවන්ත සුබ කාලයක් හැටියටයි පෙන්වන්නේ. අපි ඊළඟ ලග්නයට යමු. අපි දැන් ඊළඟට බලන්නේ මිථුන ලග්නයට මොන ආකාරයෙන්ද 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ උදා වෙන ග්‍රහචාරය කොහොමද කියලා. මිථුන ලග්න හිමියාගේ මේ මොහොතේදී රාහු ග්‍රහය ලග්නයේ මතත් කේතු 7 වෙනිත් තමයි ගෝචර වෙන්නේ. ඒ වගේම ගුරු ග්‍රහය සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට ගුරු ශනි එකට පිහිටනවා ඔබේ කේන්දරේ 8 වෙන්නේ ප්ලූටෝත් සමගම. ඒ වගේම නෙප්චූන් පිහිටනවා කේන්දරේ 9 වෙන්නේ.
යුරේනස් පිහිටනවා 11 වෙන්නේ. මේ කේන්දරයේත් අර වෘෂභ ලග්න හිමියාගේ වගේම තමයි වෙනස්කම් තියෙනවා. මොකද දෘශ්‍යාර්ධය ඒ කියන්නේ ආලෝක පැත්තට ග්‍රහයන්ගේ පිහිටීම වැඩි. ඒක නිසා සැප්තැම්බර් මාසයේදී රාහු ග්‍රහයා මිථුන ලග්න හිමියන්ගේ 12 වෙනිට යනවා. ඔන්න ඔය 12 වෙනිට යාමත් එක්කම නොයෙකුත් මිත්‍යා මත බියගැන්වීම හටගන්න මේ පතුරනවා. මේක කරන්නේ මේ කේන්ද්‍ර බලනෑම තමයි. රාහු 12ට ගියාම නීති ප්‍රශ්න මතුවේ. ලෙඩ වෙයි. රෝහල් ගත වෙන්න වෙයි. ඔයගේ නොයෙකුත් අභූත විලම්භිත ටිකක් කියනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. කිසිම මිථුන ලග්න හිමියෙකුට රාහු ග්‍රහය නිසා නම් ඔය එකක්වත් වෙන්නේ නැහැ. ඒකට බලපන්න වෙනත් හේතු තියෙන්න පුළුවන්. මොකද මේ අනිත් අයට වඩා මිථුන ලග්න හිමියාගේ 12 වෙන්න රාහුට නරක ස්ථානයක් නොවේ. ඒ වගේම අනෙක් ලග්න හිමියන්ට වඩා කේතු මිථුන ලග්න හිමියන්ට නරක ස්ථානයක් නොවේ. ඒක නිසා මෙතෙක් ඔබ කරගෙන ආපු කටයුතු වල ප්‍රමාද කිරීමක්වත් වෙනස් කිරීමක්වත් බියගැන්වීමක්වත් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ ස්ත්‍රියක් නම් සැලකිලිමත් වේ යුතු ක්ෂේත්‍රයක් තියෙනවා. ඔසප් චක්‍රය, ගර්භාෂය සහ ඔබේ ඔය හෝමෝන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් සංකුලතා මතුවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් මතුව වහාම ඊට අදාළ ප්‍රතිකාරවලට නැත්නම් වෛද්‍ය උපදෙස් වලට භාජනය වීම තමයි කරන්න ඕනේ. ඒවා නොසලකා හැරියොත් කේතු ගෝචර වෙන වසර එකමාරක් කාලයේදී ඇතැම් විට ඒවා ශල්‍ය කර්ම දක්වා දුරදිග යන්න පුළුවන් වාතාවරණයක් එනවා. අන්න එතකොටයි අර රාහුගෙන් රෝහල් ගත වීම කියන කාරණේ ඔබ විසීම සැබෑවක් කළා දෙන්නේ. හැබැයි සැලකිලිමත් වුණොත් මේවා පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගය හට ගන්නවානේ කෙටි කාලයකට ඔබේ කේන්දරේ අටවැන්නේ. දැන් මේ පිහිටීම වැඩිකල් පවතින්නේ නැහැ. මොකද හේතුව ගුරු වක්‍රමය ආරම්භ කරනවා 7 වෙනි කරා මේ මාසයේ අගභාගයේ සිට. එතකොට ඍජුව ගමන් කරපු ගුරුට වඩා වක්‍රවන ග්‍රහයා 7 වෙනිදී ඔබට ඇති කරන්නේ වෙනත් ප්‍රතිඵල. පහුගිය කාලයේදී ඔබ සමග හිතවත්ව සිටි මිතුරුකමින් සිටි ඔබට හිතවත්ව හිතකරව තිබුණු ඇතැම් පුද්ගලයන් සහ බලවේග ආයතනික බලයන් වෙනස් වීමේ ලක්ෂණ හට ගන්න පුළුවන්. වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඔවුන්ගේ වරදක් හින්දාවත් ඔබේ වරදක් හින්දාවත් වෙනව නෙමෙයි. තත්ත්ව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. මේ තත්ත්ව වෙනස් වීම නිසා ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. කළ යුතු දේ ඔබේ තත්ත්වයට අවශ්‍ය ලෙසට වෙනස් වීමයි කළ යුතු තියෙන්නේ. ඒ නිසා ඒ පැරණි පුද්ගලයා ඔබට දැන් වෙනස්කම් කොට සලකනවා අය ඔබ සලකන්නේ නැහැ. ඔබ ගණන් ගන්නෑ නැහැ කියන සිතුවිල්ල නෙමෙයි ඇති කරගන්න ඕනේ. ඇත්තටම ඇති වෙන වෙනස සඳහා ඔබ සූදානම් වීමයි කරන්න ඕනේ. කොහොම නමුත් ඔබේ ජීවිතයට සෞල් සම්බන්ධතා, හවුල් ව්‍යාපාර, සාමූහික ගිවිසුම් ආදියට නම් එළඹෙන්න එච්චර හොඳ අවුරුද්දක් නෙමෙයි මිථුන ලග්න හිමියන්ට 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන කාලය. සෙනසුරු ග්‍රහයාගේ ගමන යන්නේ 8 වෙන්නේ වසර කාලයේදීම මේ ගැන මම මීට කලිනුත් කිව්වා. හොඳටම බය කරන්න පුළුවන් දෙයක් තමයි සෙනසුරු 8 වෙනි යනකොට කියන්නේ ලග්න අෂ්ටමයේ රාෂ්ටකය කියලා. සතභාගයටවත් ගණන් ගන්න එපා. මේ සෙනසුරු ග්‍රහයා ඔබේ 8 වෙනි ගමන හැටියට අන්නාසිකෙදියකට සමාන කරන්නකෝ. අන්නාසිකෙදියක් අපි අතර ගත්තොත් ඔක අතින් අල්ලන්න බෑ හැමතරම කටු. කැපුවට කණ්ඩත් බෑ කට හරනවා. හැබැයි අන්නාසිකෙදියේ විසකුරු කටු ප්‍රදේශය කපලා ඉවත් කරොත් එකකින් ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ මිහිරි රසවත් ගුණවත් පළතුරක්. මේ සෙනසුරු ග්‍රහය 8 වෙනි ඉඳීමත් අන්නාසිකෙදියක් හා සමානයි. විසකුරු කොටස කපලා ඉවත් කරන්න පුළුවන් නම් ඔබ දක්ෂ නම් ඒක ඇතුලේ තියෙනවා ඊටාම රසවත් මිහිරි ගුණවත් පළතුරක්. ඔබ දැන් ගෙඩිය පිටින්ම වීසි කරොත් අපරාධයක් කරගන්න. සෙනසුරු ග්‍රහයෙන් ලබන්න පුළුවන් ඵල ප්‍රයෝජන මෙතෙන්දී බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එකක් දෙකක් මම කියන්නම්. එකක් තමයි ඔබ කාලයක සිට බලාපොරොත්තු වෙලා හිටියා නම් රැකියාවේ උසස් වීමක්. ඔබට හිමි එහෙත් මෙතෙක් නොලැබුණු උසස් වීමක්. රැකියාවේ හිඟ වැටුප් සහ පාරිතෝෂික යන ආදී බැංකු වලින් හෝ රක්ෂණ සමාගම් වලින් ඔබට ලැබිය යුතු මුදල්. ඒ වගේම දෙමාපිය උරුමෙන් හෝ පාරම්පරික උරුමෙන් හෝ ඔබට උරුම එහෙත් මෙතෙක් භුක්ති දෙන්න ලැබුණේ නැති චංචල සහ නිශ්චල දේපල. ඒවා ලබා ගැනීමට මේ සෙනසුරු 8 වෙනිදා ගෝචර වන කාලය අනර්ගයි.
හොඳටම හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික විෂයන් හදාරන්න තියෙන හොඳම කාලයක් හැට පේනවා. ජ්‍යොතිෂය වෙන්න පුළුවන්. භාවනා ආදී කටයුතු වෙන්න පුළුවන්. නැත්නම් පාරභෞතික විද්‍යාවන්, গুপ্ত විද්‍යාවන්, ඒ වගේම ওই ස්වභාවික විද්‍යාවන් සම්බන්ධ හැදෑරීම් කරන අයට සෙනසුරු අටවැන්නේ යන කාලය හරිම හොඳයි. ඒ පැත්තෙන් ඒවා ධනාත්මකයි. ඉතින් මේ සෙනසුරු අටවැන්නේ යනවායි කියලා බය වෙලා අර gediye පිටින්ම කටු තියෙන වෙලාව අන්නාසි ගෙඩිය විසි කරනවා වගේ අනුවන වැඩ අපි කරන්න කළ යුත්තේ නැහැ. එවැනි ලෙස මිනිසුන් බිය ගන්නවන ජ්‍යොතිෂයත් ලෝකෙන් දැන් අභාවයට ගිහිලා තියෙන්නේ. එහෙම කියන ජ්‍යොතිෂ වේදින්වත් මිනිසුන්ට hina වෙනවා ඇත්තට. මොකද මිනිස්සු ඊට වඩා බලවත්. මේ සාමාන්‍ය ජනතාව ඊට වඩා මේ ජ්‍යොතිෂය ගැන දන්නවා. ඒකෙන්ද පරණ කතන්දර ටික කියලා තවදුරටත් පවතින්න බෑ. එහෙම දේවල් කෙනෙක් වැරදීමින් කිව්වත් ඔබ ගණන් ගන්න එපා කියන පණිවිඩය මට දෙන්න තියෙන්නේ. ඒ වගේම යුරේනස් ග්‍රහයා 2024 වෙනකම් ඔබේ කේන්දරේ ගෝචර වෙන්නේ 11 වෙනි නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔබ මෙතුවක් කල්ම ක්‍රියාත්මක වෙන්නේ සාම්ප්‍රදායික චින්තනයෙන් නම්, සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් වලින් නම්, විශේෂයෙන්ම අලුත් යුගයේ තියෙන ඔය පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපාංග ආදීට හුරු වෙලා නැත්තම්, මම ඒවට හුරු වෙන්නේ නැහැ, ඒවා සංකර වැඩ කියලා හිතනවා නම් ඔබට අනාගතයකට යන්න අමාරු වෙනවා. මේ මොහොතේදී ඔබට ඒ පණිවිඩය බොහොම ප්‍රබලව 11 වෙනියේ සිටමින් යුරේනස් විතින් ප්‍රදානය කරනවා. ඒක නිසා මේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කිරීම, ටච් ෆෝන් එකක් පාවිච්චි කිරීම, ලැප්ටොප් එකක් පාවිච්චි කිරීම, පරිගණකයක් පාවිච්චි කිරීම, සමාජ මාධ්‍ය ජාල වලට සම්බන්ධ වීම, Skype, WhatsApp ආදී වශයෙන් තියෙන ඒ sannivedana තාක්ෂණයට හුරු වීම සංකරකමක්වත් අනුවණකමක්වත් නෙවෙයි. එවැනි යුගයක් තමයි ලෝකෙ ඊළඟට තියෙන්නේ. ඔබට පැරණි ආකාරයෙන් සමාජ සම්බන්ධතා පවත්වන්න බෑ. එළඹෙන යුගයේදී ඔබේ තියෙන ඇතැම් දරදඬු ගතානුගතික සම්මත එම ස්වභාවයන්ගෙන් මිදිලා ලෝකයට සූදානම් වෙන්න. විශේෂයෙන්ම මේ තාක්ෂණයට ඔබ බයයි. අලුත් වෙන තාක්ෂණයට ඔබ හුරු වෙන්න බයයි. ඔබ එම් පලා යනවා. මුළු ගණන් උත්සාහ කරනවා. හැකිතාක් අඩුවෙන් ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නේ. ඒක ඔබ තුළම හට ගන්නා වූ එක්තරා විදිහේ මාන්නයක්. ඔය මාන්නය ඇති කරන්නේ රාහු ග්‍රහයා. කියන ඔබ මායාවකට ලක් කරනවා. ඕක ඕනේ නැහැ කියලා. ඒ ඇති කරන්න ඔබ යම්කිසි ආකාරයෙන් විපතකටපත් කරන්න, ඔබ පරිහානියටපත් කරන්න දෙන මායාමය තත්ත්වයක්, ඉලියුෂන් එකක්. ඒකට යට වෙන්න එපා. හැකිතාක් තාක්ෂණයට, අලුත් ලෝකයට නිරාවරණය වෙන්න. ඒ ලෝකේ උපාංග පරිහරණය කිරීම ඉගෙන ගන්න. ඔබ කුමන වයස් කාණ්ඩයක හිටියත්, අවුරුදු 60ක 65ක කෙනෙක් වුණත්, 50ක 55ක කෙනෙක් වුණත්, පුංචි ළමයෙක්ගෙන් වුණත් උපකරණයක් වැඩ කරන හැටි අහලා ඉගෙන ගන්න එක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. ඒක කිසිම දෝෂයක් නෑ. නමුත් ඔබ දැන් ඔබ හදාගෙන තියෙන මාන්නයක්, මම මේවා දන්නවා, මට මේවා අහන්න නිකන් ලැජ්ජයි වගේ කියලා. එහෙම ඉන්නවා නම් කිසියම් මිතුරු ලග්න හිමියෙක් ඒ මිත්‍යාව අපි මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ඉවත් කරගමු. අලුත් යුගයට ගැලපෙන ලෙස ඔබේ හැඩහුරුකම, මානසික චිත්ත වේග සහ ඔබේ ශාරීරික ක්‍රියාකාරකම් සකස් කරගන්න වෙනවා. නැත්තම් ඔබ සමාජයෙන් ඇත්තටම කොන්වීමක්, නැත්තම් ගෝත්‍රික බවට පත්වීමක් තමයි පෙන්වන්නේ. ඒක තමයි රාහු ග්‍රහයා ඔබට ඇති කරන අනර්ථකාරී ප්‍රතිඵලය. ඒකට අහු වෙන්න එපා. ඊළඟට තියෙන ප්‍රධානම දේ තමයි නෙප්චූන් ග්‍රහයාගේ ගමන නම යන්නේ. මේක හරිම හොඳයි. ඔබට බොහෝ විට සමාජයේ උසස් ආධ්‍යාත්මික තලයන්ට පත්වෙච්ච පුද්ගලයන්ගේ පිහිට, අනුග්‍රහය, ආශිර්වාදය ලබා ගැනීමේ හැකියාව තව අවුරුදු 6ක් යනතුරු තියෙනවා. අනිකුත් ග්‍රහයන් කුමන ස්ථානවල පිහිටියත්, කුමන ආකාරයේ විසම පිහිටීමක හිටියත්, තනි ග්‍රහයක් හැටියට නෙප්චූන් විසින් ඔබට දෙනේ බලය අනර්ගයි. ඒක ඔබට ඇත්ත වශයෙන්ම දීලා තියෙන මේ විශ්වෙන් ලැබුණු ස්වභාවික ආශිර්වාදයක්. එතනින් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. හැබැයි මේ අතරේ වැරදි මාර්ගවල යන්න එපා. සම්‍යක් දෘෂ්ටික මාර්ගයට තමයි යන්න ඕනේ. ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ හෝ එවැනි දේව කියමින් මිත්‍යා දෘෂ්ටිනුත් තියෙනවා, අනන්තවත් දෘෂ්ටිවාද තියෙනවා. ඒවාට ඔබ නැඹුරුවීමක් සිදුවීමක් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. හැම විටම ඔබ යන්න ඕනේ නිසි මාර්ගයේ. කාලයක් යනකොට ඔබ වැරදි මාර්ගයේ ගියා වුණත් ඔබ අපෝ හැරලා එනවා. මිතුන් ලග්න හිමියාගේ ස්වභාවය ඒකයි. ඊළඟට ඔබ කිසියම් 2020 සැප්තැම්බර් මාසයේ අවසානයෙන් පස්සේ ඔබ විභාගයකට හෝ අධ්‍යයන කටයුත්තකට සූදානම් වෙමින් ඉන්නවා නම් නිසක වශයෙන්ම කියන්න පුළුවන් ඒ විභාග වලින් ඔබ ඉතා උසස් ලෙස ජයග්‍රහණ ලබනවා.
වෙනදාට වඩා ඔබේ මතක ශක්තිය වැඩි. දේවල් වේගින් උරා ගැනීම සහ ඒවා නිශ්චිතව තැම්පත් කර ගැනීම හැකියාව ඔබට වෙනදාට වඩා වැඩි. ඒක නිසා විභාග අතහැරලා දාලා හිටියා නම් කම්මැලිකමට නැවත පටන් ගන්න මේ විභාග එවෙන් උසස් ලෙස සාමාර්ථ ලබන්න පුළුවන් කාලයක් හැටියටයි පෙන්වුම් කරන්නේ. අපි දැන් ඊළඟ ලග්නේ බලමු. දෙදස් විස්සේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙනකොට කටක ලග්න හිමියන්ගේ තත්ත්වය ඉතින් එතරම්ම සුබදායක නැහැ. මොකද ඒකට හේතුව තියෙන්නේ ඔවුන්ගේ කේන්දරේ තාමත් රාහු ග්‍රහයා 12 වෙනිත් කේතු ග්‍රහයා 6 වෙනිත් සෙනසුරු සහ ගුරු ප්ලූටෝ 7 වෙනිත් ගමන් කරද්දී නෙප්චූන් 8 වෙනිත් යුරේනස් 10 වෙනිත් ගමන් කිරීම තමයි. හැබැයි දේවල් ටිකක් වෙන්න පටන් ගන්නවා වේගයෙන් කටක ලග්න හිමියන්ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙලා කෙටි කාලයක් යනකොට බොහොම ලොකු දේවල් ටිකක් වෙන්න පටන් ගන්නවා ජීවිතයට විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගභාගයේ වන විට ඔබේ කේන්දරයේ දැන්ට 12 වෙන්නේ ලොකුවට පීඩාවක් ගෙන දෙමින් ඉන්න පරාජය වේදනාව චිත්ත පීඩාවල් උදා කළ දෙන රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ 11 වෙනිට පිවිසෙනවා. මේක අනර්ඝ පිහිටීමක්. සීල කටක ලග්න හිමියන්ට තමන්ගේ විශේෂයෙන්ම තමන් කරන හැම කටයුත්තකින්ම වාගේ ප්‍රතිශතයක් හැටගත්තොත් 80ක් 85ක් වගේ ප්‍රතිශතයකින් සාර්ථකත්වය ලබා ගැනීම සඳහා වූ ඉඩ පහසු සලසන අවස්ථාවක් තමයි 2020 සැප්තැම්බර් මාසයෙන් පස්සේ උදා වෙලා එන්නේ. ඒ වගේම ගුරු ග්‍රහයාගේ ගෝචරය වක්‍රවීම මාලාවකට මැදිහත් වෙලා 7 වෙනිදා දැන් මේ මොහොතේ ඉන්නේ. නමුත් එයා මේ මාසයේ වගේ වෙනකොට ගුරු ග්‍රහයා නැවත 6 වෙනිට වක්‍ර වෙනවා. ඒ කාලයේදී ඔබ ස්ත්‍රියක් නම් විශේෂයෙන්ම ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබගේ ඔසප් චක්‍රය සම්බන්ධ ගැටලු, ගර්භාෂයගත රෝග, අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ගැටලු මේ ආදීන් පරිස්සම් වෙන්න ඕන කෙනෙක්. ඊට අමතරව ශරීරයේ මේදේ තැම්පත් වීම, රුධිරේ ටිකක් වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම හඳුනා ගන්නට බැරි විවිධ গুপ্ত රෝගයන්ට ගොදුරු වීමේ තත්ත්වයන් පේනවා. චර්ම රෝග විශේෂයෙන්ම ඒ කියන්නේ අම්බිලයිකල් එකෙන් පහළ, නාභියෙන් පහළ ශරීරයේ ඇඟිලි, බත් කෙන්ඩා, කලවා, කකුල් සහ රහස් ප්‍රදේශ ආදී ස්ථානවල හොරි දද කුෂ්ඨ වගේ චර්ම රෝග හට ගැනීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා පහසුවෙන් වළක්ව ගන්නත් පුළුවන්. ඒ සඳහා කරන්න ඕන හොඳම දේ තමයි ඔබ ශරීරයේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කර ගැනීම. මොකද මේ කාලයේදී ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ අනවශ්‍ය ද්‍රව්‍ය දෙකම ඔබේ ලේ වලට වැඩිපුරම පොම්ප කිරීමක් සිදු කරන ග්‍රහචාරයක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒතර ස්වභාවිකව ග්‍රහචාරය එලෙස සකස් වෙලා තියෙන නිසා ඔබගේ ඇවතුම් පැවතුම් වල ආහාර පාන රටාවේ ඔබ කරන ක්‍රියාකාරකම් වලදී ඔබ ඒ ස්වභාවික ග්‍රහ තත්වයට උල්පන්දම් දෙන්නේ නැති ඒවා උත්තේජන නොකරන විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඒතකොට ඒක පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්න හිමියාගේ කේන්දරයේ තියෙන අනෙක් පිහිටීම තමයි මේ යුරේනස් මුළු කාලය පුරාම ඔබේ කේන්දරේ ගමන් කරන්නේ දසවැන්නේ. මේක නිසා ඔබට කැමති වුණත් අකමැති වුණත් ඔබේ රැකියාව සහ වෘත්තිය සම්බන්ධයෙන් අරගලවලට උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙනවාමයි. එතකොට එවැනි වාතාවරණයන් මැද්දේ තමයි ඔබේ රැකී ආරක්ෂා කටයුතුත් ඔබ කරන ඕනෑම කටයුත්තක් සිදු කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ. එතකොට හැකි විටම ඔබ හිතන්න එපා මට යන තැනම මේ ගල් මුල් වදිනවා. හැම විටම අරගලයක් සටන් කරන්න වෙනවා කියලා. ඉතින් මේ කාලේ ඔහම තමයි. කුමන දේ කරන්න ගත්තත් ඔබට අරගලයක් කරන්න, උද්විග්නකර අවස්ථාවන්ට මැදිහත් වෙන්න, වාද විවාදයන්ට මැදිහත් වෙන්න, ගැටෙන්න සිදුවීමෙන් තමයි වෘත්තීය කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදී ඕනම දෙයක් කරන්න වෙන්නේ. ඔය මොකක්වත් නොකර බස් එකේ යන්න ගියත් කටක ලග්න හිමියන්ට මොකක් හරි සිද්ධියක් හට ගන්නවා පොඩි මතවා මේ අඩු ගානේ වචන වලින් හරි පොඩි ආගියුමන්ට් එකක් යන විදිහට දෙයක් පටන් ගන්නවා. ඒක තමයි මේ කාලේ තේරුම් ගන්න කියලා කියන්නේ. එවැනි තත්ත්වයන් මැද්දෙන් තමයි ඔබේ ජීවිතේ සාර්ථකත්වය රැඳෙන්නේ. එහෙම එනවයි කියලා අපි මේ රස්සාවට යන එක නවත්තන්නවත්, පුද්ගලික සම්බන්ධකම් පැවැත්වීම නතර කරන්නවත්, ව්‍යාපාර ආරම්භ කිරීම නතර කිරීමවත් නෙමෙයි උත්තරේ. මොකද එහෙම හිටියොත් එම 2024 වෙනකම් බලන් ඉන්න වෙනවා යුරේනස් ග්‍රහය උතරින් මාරු වෙනකම්. ඉතින් ඒ වෙනකම් අපේ ජීවිතේ නතර කරන්න බැහැනේ. ඉතින් බොහෝ කටක ලග්න හිමියන්ගේ තියෙන පැමිණිල්ලක් මම මේ කිව්වේ
ඒකට හේතුව තමයි මේ යුරේනස් ග්‍රහය උන්ගේ කේන්දරයේ දසවැන්නේ ගමන් කිරීම. 10 වෙනි කියන්නේ කේන්දරයේ උතුරු දිශාව. ඒ වගේම වැඩිපුරම ආලෝකයේ සත ස්ථානය. කේන්දරයේ එහෙම ආලෝක ස්ථාන තියෙනවා, අඳුරු ස්ථාන තියෙනවා. ඕනෑම කේන්දරයක දසවැන්න තමයි වැඩිපුරම ආලෝකයේ පතිත වන ආලෝකමත් ස්ථානය. අපි ඔකට කියන්නේ ආලෝක මුදුන කියලා. ටොලමියානු බටහිර ජ්‍යොතිෂ සිද්ධාන්තයක් ඒක. එතකොට මේ ස්ථානයේ හැම විටම මේ යුරේනස් වගේ ග්‍රහයකගෙන් උද්වේගකර ආවේගශීලී සටන්කාමී ග්‍රහයකගෙන් උත්තේජනය වන විට කටක ලග්න හිමියාට නිකන් ඉන්නත් බෑ. මොනවා හරි කරන්නත් ඕනේ. හැබැයි කරන්න පටන් ගත්තාම අරගලයක්, ගැටුමක්, උද්වේගකර අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක තමයි හොඳට තේරුම් ගන්න ඕන දෙය. එහෙම ප්‍රශ්න මතුවෙනවායි කියලා මුකුත් නොකර ඉන්න එක නෙමෙයි යුතුයකම. හැකිතාක් ඔබ ඒක දරා ගැනීමේ හැකියාව උපක්‍රම හොයාගන්න වෙනවා. අර වැඩේ තියෙන්නේ මේ කාලේ උපක්‍රම හොයාගන්න ටිකක් අමාරුයි. මොකද ගුරු ග්‍රහයා යන්නේ 6 වෙන්නේනේ. හොඳ ස්ථානික නෙමෙයිනේ යන්නේ. එතකොට මේ පාඩුවක් තියෙනවා. නමුත් සැප්තැම්බර් මාසයේ අගභාගයේ වන විට රාහු ග්‍රහය ඔබේ කේන්දරයේ 11 වෙනිටත් කේතු ග්‍රහය ඔබේ කේන්දරයේ 5 වෙනිටත් ගිහින බලවත් වීමත් එක්කම තමයි ජීවිතේ සාරවත්ම කාලය ලබන්නේ. ඊට පස්සේ ඔබගේ ව්‍යාපාර කටයුතු වලට, සමාජමය කටයුතු, දේශපාලනය කරන කෙනෙක් නම් කටක ලග්න උපන්න කෙනෙක් නැවත ඔහු අලු ගසා දමලා පීනිස් කුරුල්ලෙක් වගේ නැගිටිනවා. පහුගිය කාලේ යම් පරාජයන්ටපත් වෙන්න ඇති. නමුත් කටක ලග්න උපන් කෙනෙක් ඉන්නවා නම් දේශපාලන ක්ෂේත්‍රයට හෝ සමාජ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්න හෝ පිවිසලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් සැප්තැම්බර් මාසයෙන් පස්සේ ඔහුන්ට කාලය හොඳටම හොඳයි. අතීතයේදී ගිලිහි ගිය ගෞරවය අවස්ථාවක් නැවත ලබා ගන්නත්, පෙර සිටියට වඩා තමන්ට ස්ථානගත වෙන්නත්, යම් බල පරාක්‍රමයක් පෙන්වන්නත් මේ කාල පරිච්ඡේදය හොඳටම හොඳයි. ඒතර කටක ලග්න හිමියන් ඒ වාසනාව ලබනවා මේ වසර කාලයේදී. ඊළඟ කාරණය තමයි මේ ඔබේ කේන්දරයේ නෙප්චූන් ග්‍රහය ගෝචර වෙන්නේ 8 වෙන්නේ. මේක ඔබේ නිින්ද කෙරෙහි ඇති කරනවා ටිකක් අනර්ථකාරී පිහිටීමක්. එක දිගට නිින්දක් ලබන්න බෑ. ස්වභාවිකව ඔබේ නිින්දට බාධා වෙනවා, අතරම නිින්ද කැඩෙනවා. ඒක ඇති වෙන්නේ ඔබේ ශරීරයේ තියෙන එක්තරා ශක්තිය අවරෝධයක් නිසායි. ඒක ඉවත් කරගන්න පුළුවන්. ඒ සඳහා බොහොම සුළු පිළියම් තියෙනවා. ඒවා ඉෂ්ට කිරීමෙන් කරගන්න පුළුවන්. ඔබ බෞද්ධයෙක් නම් රාත්‍රී නිින්දට පෙර අභිසම්බිදාන පිරිත කියවනවා නම් ඒක ඊටාම හොඳ දෙයක්. ඔබ අන්‍යම් ආගමක් අදහන කෙනෙක් නම් ඔබ කැමති ආගමික පාඨයක් සිහිපත් කරන්න මනස ඒකාග්‍ර කරගෙන ඒක ඔබට පිහිටක් වෙයි. ඒ වගේම සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරය සඳහා මස් මාංශයන්ගෙන් තොර වෙනවා නම් ඒක හිතකරයි. ඒ වගේම උතුර ඊශාන ගිනිකොන කියන දිශාවන්ට හිස දාන්නේ නැතිනම් ඔබට හොඳ නිින්දක් ලැබෙයි. යම් විදිහකට ඔබ නිදාගන්නේ උතුරට හෝ ඊශානට හෝ ගිනිකොනට හෝ මුහුණ මේ ඔළුව පිහිටන නම් ඔබට සුවනින්දක් ලැබෙන්නේ නැහැ. නිින්ද කැඩෙනවා. මේ නිින්ද කැඩීම ඊටම නරක දෙයක්. ඔබට ඔබ තුල තියෙන අර උද්වේග කර අර පාලනය කරගන්න බැරි කේන්ති ගතිය, අසහනකාරීත්වය, ආතතිය වැඩි වෙනවා මේ අක්‍රමවත් නිින්ද නිසා සහ ප්‍රමාණවත් නොවු නිින්ද නිසා. ස්වභාවික ග්‍රහ පීඩනයක් තියෙන වෙලාවක නිින්ද විසින් දෙයකට බාධාවක් ඇති කරාම තත්ත්වය දෙගුණ වෙනවා. ඒක හින්දා හොඳම දේ තමයි හොඳ නිින්දක් ලැබීමත් මේ තියෙන ග්‍රහ පීඩනය මගහර ගැනීමට හොඳ පිළියමක්. නිසි ලෙස නිින්ද ලබා ගන්න බොහෝ ගැටලු වලට ඔබට හොඳ උත්තර හම්බෙයි. මෙතෙක්කල් ඔබ හිතන් හිටියනම් මේ ගැටලු වලට උත්තර නැහැ කියලා මුලින්ම ඔබ නිදා ගන්න ඇඳ පරීක්ෂා කරලා බලන්න. මෙතෙක් නිදාගත්තේ කොයි දිශාවලද කියලා බලන්න. හිස පිහිටියේ උතුරට හෝ ගිනිකොන්ට හෝ ඊශානට නම් අද සිටක වෙනස් කරලා බලන්න. ඔබට හොඳ නිින්දක් අවශ්‍යයි. ඒ නිින්දත් එක්ක ඔබේ බොහෝ දේවල් යථා තත්ත්වයටපත් වෙනවා. මම කියන්නේ නෑ යන්ත්‍ර දාන්න කියලා, මණික් ගල් දාන්න කියලා, දේව පූජා කරන්න කියලා, නොකුත් බලිබිලි පූජා කරන්න කියලා කියන්නේ නෑ. එවැනි ගෝත්‍රික මිත්‍යා මතවාද මම සමාජගත කරන්නෙත් නැහැ. එහෙම කරන ඒවාට එරෙහිවත් මම තදබල ලෙසටම විරුද්ධත්වය පළ කරන අවස්ථාවක් ලැබෙන හැම අවස්ථාවකම බලන්න මේ බොහෝ පීඩාවන්ට කරන්න තියෙන පුංචි දෙයයි. නිදාගන්න ඇඳේ පැත්ත පොඩ්ඩක් මාරු කරලා බලන්න. මෙතෙක්කල් ඔබ නිදාගත්තේ උතුරට නම් ඒ දිශාව වෙනස් කරන්න. ඊශානට නම් මේ දිශාව වෙනස් කරන්න. ගිනිකොන්ට නම් වෙනස් කරලා බලන්න. ඒ වගේම ඔබ මෙතෙක්කල් ගෙදර මාස්ටර් බෙඩ්රූම් කියන එකට අපි කියන්නේ ප්‍රධාන නිතර කාමරේ හැට ඔබ පාවිච්චි කරේ එක එල්ලේම ඊශාන පැත්තට නැඹුරු කාමරේ නම් ඒ කාමරේ මාරු කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා වෙනස. ලොකු වෙනසක් ජීවිතේට වෙනවා. මේ වගේ ලොකු දේවල් පුංචි පුංචි දේවල් වලින් වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒවට 750ක්වත් විදන් කරන්න උමනාවක් වෙන්නේ නැහැ. එවැනි කෙටි කාලීන පිළියම් මගින් ඔබේ ජීවිතේ
ලොකු ප්‍රශ්න විසඳ ගන්නත් ලැබෙන අනර්ග කාලයක්. සැප්තැම්බර් මාසයෙන් පස්සේ කොහොමත් සියලු කටක ලග්න හිමියන්ට උදා වෙන්නේ තාම කාර්යබහුල ඉතා බලවත් සුබ කාල පරිච්ඡේදයක් නිසා මේ තත්ත්වයන් දැන් සිටම සූදානම් වීම ඉතාම හොඳයි. ඒ වගේම උසස් විභාග ආදියට සූදානම් වන කෙනෙක් නම් කටක ලග්න හිමියන් උන්ට හොඳ ජයග්‍රහණය කිරීමේ භාග්‍ය ලැබෙනවා. තමාගේම ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන කටක ලග්න හිමියන්ටත් මේ අවුරුද්ද තමන්ගේ ජීවිතය අමතක නොවන අවුරුද්දක් බවට පත් වෙයි. මොකද මේ ආරම්භ කරන බොහෝ දේවල් දිගු කාලයක් පවතින ව්‍යාපෘති බවට පත් වෙනවා. එහෙම ගත්තොත් කටක ලග්න හිමියාටත් 2020 අවුරුද්ද නරකක් වෙන වසරක් නෙමෙයි. පහුගිය කාලයේදී ලැබපු අමිහිරි අත්දැකීම් වෙනුවට හොඳ ජයග්‍රහණ ලබන්න පුළුවන් කාලයක් හැටියටයි පෙන්වන්නේ. අපි දැන් ඊළඟ ලග්නේ බලමු. අපි දැන් බලමු 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ සිංහල ලග්න හිමියාට මොන වගේ ග්‍රහචාරයක් උදා වෙන්නේ කියලා. සිංහල ලග්න හිමියාගේ ග්‍රහචාරය කොහොමත් මේ කාලේ හොඳයි. නමුත් සිංහල අලුත් අවුරුද්දෙන් ආසන්න කාලයේත් ඊට පසුවත් ග්‍රහචලන කීපයක් වේගෙන්ම සිද්ධ වෙනවා. ඒකෙන් සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි සැප්තැම්බර් මාසයේදී සැප්තැම්බර් මාසයේ අගභාගයේදී දැනට සිංහල ලග්න හිමියාගේ කේන්දරයේ 11 වෙනිනේ ගෝචර වෙන රාහු ග්‍රහයා ඔබේ කේන්දරයේ එන්නේ 10 වෙනිටයි. සාමාන්‍යයෙන් මේ ටොලමියානු ජ්‍යොතිෂයේ තියෙන මූලික સિદ્ધාන්තයක් තමයි හැම විටම කේන්දරයේ දසවැන්න උත්තේජන වෙනවා නම් අධික්‍රියාකාරී ග්‍රහයකගෙන් එම ජන්මයාගේ ජීවිතය අධික්‍රියාකාරී ලෙස සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිද්ධ වෙනවා. බොහෝ විට ඒවා අනිකුත් ග්‍රහ පිහිටීම් එක්කයි හොඳ නරක තීන්දුව වෙන්නේ. සමස්තයක් හැටගත්තොත් සිංහල ලග්න හිමියාගේ අනිකුත් ග්‍රහ පිහිටීම් ගත්තොත් ගුරුගේ සෙනසුරුගේ පිහිටීම් ගත්තොත් යුරේනස්ගේ නෙප්චූන්ගේ පිහිටීම් ගත්තොත් ඒවා හිත කරයි. මේ රාහු ග්‍රහයාගේ 10 වෙනිට පිවිසීමෙන් සිද්ධ වෙන්නේ අනිකුත් ග්‍රහයන්ද වේගයෙන් අධික්‍රියාකාරීත්වය සඳහා කැඳවීමයි. මොකද රාහුගේ වේගය 10 වෙනින් වැඩි වෙනකොට අනික් ග්‍රහයන්ට තමන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න සිද්ධ වෙනවා. රාහු එතෙන්දී ඇත්ත වශයෙන්ම නිෂේධනීය බලයක් තමයි ඇති කරගන්නේ. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයට වඩා අපි කල්පනා කරන්නේ 10 වෙනිනේ ක්‍රියාත්මක වෙන රාහු රාජයෝගයක් හැටියට අපි සැලකන්නේ. මේ රාජයෝග කියන වචනේ මම පාවිච්චි කරාට මේක මේ රජ වෙනවා කියන අර්ථය නෙමෙයි. අර පහසු සඳහා කිව්වේ ඒක 10 වෙනිනේ ක්‍රියාත්මක වෙන බලය සුපිරි බලයක්. අනිකුත් බාධක අභියෝග මැඩගෙන යන්න පුළුවන් අසහාය බලයක් හැටියටයි ඒකයි රාජයෝග කියන වචනේ පාවිච්චි කරේ. ඒ කියන්නේ කොන්දේසේ විරහිතව තමාගේ කටයුතු සඳහා නොපැකිලව යන ස්වභාවය තමයි රාහු ග්‍රහයා 10 වෙනිදී දෙන්නේ. ඒ වගේම සිද්ධ වෙන අනිකුත් දේ තමයි ගුරු ග්‍රහයා දැන්ට ඔබේ කේන්දරේ ක්‍රියාත්මක වෙන්නේ 5 වෙනිනේ. ඒක බලවත් ස්ථානයක් ගුරුට ධනු රාශිය ත්‍රිකෝණ ස්ථානයක්. ඊටාම් හොඳ බලවත් පිහිටීමක ඉන්නේ. මෙම ග්‍රහයා වක්‍ර වීම ආරම්භ කරනවා සිංහල අවුරුද්දෙන් පස්සේ. ඒ කියන්නේ මේ මාසයේ අගභාගයේ වගේ වෙද්දී ග්‍රහයාගේ වක්‍ර වීම ආරම්භ කරන නිසා ඒ වක්‍ර වීමේ අවස්ථාවේදී සිංහල ලග්න හිමියාට යම් යම් සංකුලතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. එක දෙයක් තමයි රැකියාවේ මෙතෙක් දරන තනතුරු මේවා වෙනස් වීම සඳහා වූ වාතාවරණයක් සකස් වෙනවා. ඇතැම් විට ඒවා මූලික වටේදී පෙළ ගැහෙන්නේ දැන්ට ධර්මයෙන් එන කටයුතු වලින් ඉවත් කිරීමක් හැටියට සහ අලුත් කටයුතු පැවරීමක් හැටියටයි. ග්‍රහයාගේ වක්‍ර වීමේ අවස්ථාවේදී සිංහල ලග්න හිමියාට හොඳ ප්‍රතිඵල දුන්නේ නැති වුණත් ග්‍රහයා නිවෘත්තව යන කාලයේදී ධනුවේදී ඔහු නැවත තමගේ ප්‍රකෘති තත්වයට ප්‍රකෘති බලය ලබනවා. ඒ කියන්නේ රැකියාවේ සිදුවෙච්ච වෙනස ස්ථාවර භාවයකට සකස් කරගන්නවා. ඒක හොඳයි. ඒ වුණාට ග්‍රහයා වක්‍ර වෙලා යන අවස්ථාව, ඒ කියන්නේ මේ මාසයේ සිට එන කාලයේදී ඔබ සතු බලය අධික ලෙස පාවිච්චි කිරීම නම් සුදුසු නැහැ. අපි කියන්නේ වේගයේ මරුවක් ඇඳවයි කියලා. ඒ වගේ අධිවේගයෙන් යන්න ගත්තොත් ගමන කෙටි වෙනවා. අර දිගු කාලයක් හිමිහිට යන්න තිබ්බ ගමනාන්තය වෙනුවට අතරමඟදී නතර වෙන්න වෙනවා. මෙන්න මේ අවදානම සිංහල ලග්න හිමියාට තියෙනවා. අතිදහවනකාරී නොවී සිටීම තමයි කළ යුතු හොඳම දේ. මොකද සිංහල අලුත් අවුරුද්ද උදා වන විට ඔබේ කේන්දරේ 6 වෙනිනේ තමයි ගුරු, ශනි සහ ප්ලූටෝගේ සංයෝගය හටගන්නේ. සෙනසුරු ග්‍රහයා 6 වෙනිනට බලවත්,
හොඳටම බලවත් රාශි බලයත් භව බලයත් කියන දෙකම ගන්නවා. ගුරුගේ ශනිගේ සංයෝගයත් එතන නරක නැහැ. ඒක විශිෂ්ට පිහිටීමක්. නමුත් ගුරුට මකර රාශියත් 6 වෙන්නත් කියන ස්ථාන දෙකම හොඳ නැහැ. ඒක නිසා අනපේක්ෂිත පරාජයන්, අනපේක්ෂිත වික්ෂිප්ත භාවයන්, අනපේක්ෂිත අස්ථාවර භාවයන් ඇති කළ දෙන්න පුළුවන් ඒ ග්‍රහයා වක්‍ර වන අවස්ථාවේදී. එතකොට ඔබ එය ඔබගේ මනසෙන් පාලනය කරගත යුතුයි. හැඟීම්බර වීම, උද්වේග කරවීම, ආවේගශීලී වුණොත් ඒ ලබන පරාජය නැවත හදන්න බෑ. විශේෂයෙන්ම අමතක කරන්න එපා මේ 6 වෙන්නේ ගමන් කිරීම නිසා ප්ලූටෝ ග්‍රහයා ප්ලූටෝ පහුගිය මාර්තු මාසයේ අගභාගය වන විටයි ඔබේ කේන්දරය 6 වෙන්නට ආවේ. බොහෝ දෙනෙක් මේ ප්ලූටෝ ගැන තරම්ම දෙයක් අවබෝධයක් අඩුයි. නමුත් ප්ලූටෝගේ සහ සෙනසුරුගේ පිහිටීම ඊතරම්ම හිතකර නැහැ. මේ නිසා ශරීරයේ එක්වරම අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි හටගන්නා වූ යම් යම් ගල් හට ගැනීම, ඒවායේ යම් යම් ආසාදන තත්වයන්, ඒවායේ විකෘති වීම හට ගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ අම්බිලයිකල් ඒ කියන්නේ නාභියෙන් පහළ කොටසේ යටිකයේ ඇතිවෙනා අධික උෂ්ණාධික ස්වභාවය, ඒවායේ ඇතිවෙන ශක්ති අවරෝධයන් හට ගන්න පුළුවන් නිසා හදිසි රෝගාබාධයන් හට ගන්න පුළුවන්. ඒවා දිගු කාලීන බලපෑම් ඇති කරන්නත් පුළුවන්. ඊළඟට තියෙන පිහිටීම තමයි මේ නෙප්චූන් ග්‍රහයා මුළු වසර පුරාම ගෝචර වෙන්නේ කේන්දරයේ 7 වෙන්නේ. මෙන්න මේක නිසා හවුල්කරුවන් ඔබේ ජීවිතයට එකතු වෙන විවාහය සඳහා එකතු වෙන හවුල්කරුවන් වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවය, විවාහ සහකරුවන්, ඒ වගේම ජීවිතයේ ව්‍යාපාරික සහකරුවන්, මුණ ගැහෙන්නා වූ අනික් සමාජමය සම්බන්ධතාවලදී නොමග යාම් වලට, රැවටීම් වලට ලක්වීමේ වැඩි ඉඩකඩක් ඇති කරලා දෙනවා. ඒ කියන්නේ ඔබ විසින් යම් යම් පුද්ගලයන් හා අවස්ථා සහ ආයතන පිළිබඳව ඇති කරගන්නා වූ තක්සේරුවේ වැරදීමක්, අධි තක්සේරුවක් ගැනීම හෝ අඩු තක්සේරුවක් ගැනීම කියන කාරණා නිසා ඔබට වරදින්න පුළුවන්. ඒක නිසා මේ නෙප්චූන් ග්‍රහයාගේ 7 වෙන්නේ ගමන සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන නිසා හැම විටම ඔබ කටයුතු කළ යුත්තේ ඔබගේ තනි මතයට නොවේ. යම් තීන්දුවක් ගන්නවා නම් ඔබට වඩා අත්දැකීම් සහිත, ඔබට වඩා දැනුම් තේරුම් සහිත, ඔබට හිතවත් ජ්‍යෙෂ්ඨ කෙනෙකුගෙන් උදව් උපකාර ලබනවා නම් තමයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තව අනර්ග පිහිටීමක් තියෙනවා මේ යුරේනස් ග්‍රහයා මුළු වසරක කාලයේදීමත්. ඒ වගේම අප්‍රේල් මාසය පහුවෙලා ඊළඟටත් 2024 වසර දක්වාමත් ගමන් කරන්නේ කේන්දරයේ 9 යන්නේ. 9 යන්නේ යුරේනස්ගේ ගමන හොඳයි ඇත්තටම. එතනින් පෙන්වන්නේ ඔබ අනාගත ලෝකයේ සඳහා සූදානම් වීමක් මේ කාලේදී ඇති කරගන්නවා කියන එකයි. යුරේනස්ගෙන් නිවේදනය කරන්නේ 9 යන්නේ යුරේනස්ගෙන් නිවේදනය කරන්නේ උසස් දැනුම, අවබෝධය. මේ දැනුම මේ සම්මත සාම්ප්‍රදායික විෂයන්ට සීමා වෙන්නේ නැහැ. ඒවා ගැලපෙන්නේ පැහැදිලිව මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවන්ට. ඒ වගේම මේ නූතන විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රයන්ටයි නැඹුරුව තියෙන්නේ. ඒ පැති වලින් ඔබ යම්කිසි ඇඩ්වාන්ටේජ් එකක්, යම් උසස් තත්ත්වයකට පත්වීමක් තමයි පෙන්වන්නේ. සමස්තයක් හැටගත්තොත් සිංහලග්න හිමියන්ට පෙර වසරටත් වඩා 2020 අප්‍රේල් මාසයෙන් පස්සේ ලබන මේ අලුත් අවුරුද්දෙන් පසු ලබන කාලය වාසනාවන්තයි. ඒ කියන්නේ ජයග්‍රහණ මාලාවක් ලබන්න පුළුවන්. ගුරුගේ වක්‍රවන කාල සීමාවේදී පමණක් ඔබ දැඩි ලෙසම පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම තීන්දුව ගැනීම සහ තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඒ කාලෙදී ඇති කරගත්තොත් වරදක් එකයි හදන්න බෑ. ඒ පහතට වැටීම නැවත ඔබට මුල සිට පටන් ගන්න වෙනවා. ඒක නිසා තමයි සැලකිලිමත් වෙන්න කියන්නේ ආවේගශීලී වීම, අතිදහවනකාරී වීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම කියන කාරණා වලින් වැළකී සිටියොත් මේ අවුරුද්ද ඔබට කිසිසේත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තව කාරණයක් කියන්නේ ඔබේ කේන්දරයේ වැඩිම ග්‍රහ ප්‍රමාණයක් බලවත් වෙන්නේ කේන්දරයේ අදෘශ්‍යාර්ධයේ. ඒ කියන්නේ අඳුරු පැත්තේ. අඳුරු පැත්ත බර වුණාම සිද්ධ වෙන දෙයක්, ලොකුම දෙයක් තමයි කොයිතරම් දේවල් ඔබ හොඳ හිතෙන්, හොඳ චේතනාවෙන් කළත්, පෙර සූදානමකින් කළත් ඒවායේ ප්‍රතිඵල ලැබීම හීන කරනවා. ප්‍රතිඵල ලැබීම ප්‍රමාද කරනවා. ඇතැම් විට යහපත් චේතනාවෙන් කරන්නා වූ දෙයක් වුණා සමාජය තුළ නිවේදනය වෙන්නේ නිෂේධනීය ආකාරයකින්. අයහපත් ප්‍රතිරූපයක් සහිතව ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කොච්චර හොඳ වැඩක් කරන්න හැදුවත් නරක 나මයක් එන්න පුළුවන් නිසා ඒ தත්ත්වයට ඔර්තු දීමේ හැකියාව ඔබ ඇති කරගත යුතුයි. විවේචන දරා ගන්න බැරි නම්, අඩුපාඩු විවේචන දරා ගන්න බැරි නම් අලුත් දේ නොකර ඉන්න එක තමයි හොඳ.
අලුත් දේ කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම විවේචන අනුන්ගේ අඩුපාඩු පෙන්වා දීම වලට නම්‍යශීලී වීමට පුරුදු පුහුණු වේ යුතුයි. මෙන්න මේ පුහුණුව ඔබට ඇති කරලා දීම සඳහා තමයි ගුරු ග්‍රහයා පස්වැන්නේ සිටමින් ඉෂ්ට කරන භූමිකාව. නමුත් මේ මාසයේ සිට එන කාලයේදී ගුරු දුර්වල වෙනවා. එතකොට ඔබට උපදේශකෙක් නැහැ. ගුරුවරයෙක් නැතුවයි යන්නේ. මාර්ග උපදේශයක් නැතුව කපිතාන් කෙනෙක් නැතුව නියමුවෙක් නැතුව සාගරේ අතරමං වෙච්ච නැවක් වගේ තමයි ඔබේ ජීවිතේ. එතකොට මොකද කරන්නේ? ඔබගේ අභ්‍යන්තර පරිඥානය, ඔබේ අභ්‍යන්තර අත්දැකීම් තමයි ප්‍රයෝජනයට ගන්න වෙන්නේ. එතකොට මේ අත්දැකීම් ඔබ ලැබලා තියෙන ප්‍රමාණය කොච්චර සාර්ථකද? ඒ ප්‍රමාණයට ඔබට මේ දුෂ්කරතාවෙන් ජය ගන්න ඒක පිටුවහලක් වෙයි. ඔබ අත්දැකීම් මතින් දුර්වල නම් ඒකයි මම කිව්වේ ඔබට වඩා දැනුම් තේරුම් ඇති කෙනෙකුගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම තමයි වඩා හිතකර වෙන්නේ. කොහොම නමුත් මේ 10 වෙන්නේ ක්‍රියාකාරී වෙන රාහුගේ වසර එකහමාරක කාලය සම්පූර්ණ වෙනකොටත් ඊළඟ සිංහල අවුරුද්දත් ලැබලා තියෙන්නේ. ඒ කාලයේදීම ඔබට සුබදායකයි. නමුත් සෞඛ්‍ය සම්බන්ධයෙන් මම අර කලින් කිව්වා වගේම අර උෂ්ණාධික රෝගයන්ට ගොදුරු වීම, ලේ විසවීමේ තත්වයන්, අභ්‍යන්තර ඉන්ද්‍රයන්ගේ උෂ්ණත්වය ඉහළ යාම, ඒවයි ගල් ආදී හට ගැනීම, ඒවා අකර්මණ්‍ය වීමේ ස්වභාවයන් එකවරම පැන නගින්න පුළුවන්. ඒවා පූර්ව ලක්ෂණ නැතුව හට ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ එදිනදා ජීවිතයේ අවතුම් පැවතුම් සම්බන්ධයෙන් හැකි හැම විටම යම්කිසි පාලනයක් සීමාවක් ඇතුව වැඩ කිරීම තමයි වඩාම හිතකර වෙන්නේ. අපි දැන් ඊළඟ ලග්නය බලමු. ලග්න අතරින් සුවිශේෂ ලග්නයක් තමයි මේ කන්‍යා ලග්නය. අපි මේ ලග්න පිළිබඳව විග්‍රහ කරනකොට මම ඔබට මුලින්ම කිව්වා දිගු ගමන් නැති ග්‍රහයන් තමයි අපි මේකට පාවිච්චිට ගන්නෙ. ඒ කියන්නේ සෙනසුරු, ගුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ, රාහු සහ කේතු. එතකොට මේ ග්‍රහයන් ඔබේ ග්‍රහ සටහනේ පිහිටා සිටින ආකාරය බලන විට රාහු ග්‍රහයා හැරෙන්නට අනික සීලම ග්‍රහයන් ඔබේ කේන්දරයේ තැන්පත් වෙන්නේ අදෘශ්‍ය ආර්ධය. ඒ කියන්නේ අඳුරු පැත්තේ. අඳුරු පැත්ත ගත්තත් ඒකෙත් වඩාම උත්තේජනය වෙන්නේ දකුණ සහ නිර්ත කියන දිශාවන් තමයි උත්තේජනය වෙන්නේ. නිර්ත කියලා කියන්නේ කේන්දරයේ තියෙන අධික ශක්තිය තැන්පත් වෙච්ච බලවත් ස්ථානයක්. ඒ කියන්නේ ඊසාන දෙසින් ඔබේ කේන්දරයට ලැබෙන ශක්තිය, එනර්ජි තැන්පත් කරන්නේ නිර්තේ. එතකොට මේ මොහොතේදී සිද්ධ වෙන දේ තමයි ශක්තිය ගලාගෙන එනවා. ඔබට දරා ගන්න බැරි තරම් ගලාගෙන එනවා. හැබැයි ඒවා වැය කරන්න ඕනේ. ඒවා ෂෙයා කරන්න ඕනේ. ආයෝජනය කරන්න ඕනේ. කර්මයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ශක්තිය ගලාගෙන එනවා. ඔබට වැය කරන්න අවස්ථාවල් අඩුයි. ඒ කියන්නේ රැකියාව හෝ තනතුරු හෝ වරප්‍රසාද හෝ අවස්ථාවන් හීන වෙනවා ඉදිරි කාලයේදී. මෙතන තමයි ඔබේ ජීවිතයේ අර්බුදය හට ගන්න තැන. එතකොට ඔබ බාහිර සමාජයෙන් හෝ අනෙකාගෙන් හෝ අවස්ථාවන් ලැබෙන තුරු බලාගෙන හිටියොත් ඔබට දරා ගන්න බැරි වෙලා යන ඔබ තුළ මේ හට ගන්නා වූ මේ ශක්තිය වැඩි වීම. මේකට මම යෝජනා කරන ක්‍රමය තමයි අනුන්ගේ ව්‍යාපෘති වලින් ඔබට අවස්ථාවල් හොයනවාට වඩා ඔබ විසින් ඔබට මනන්නේ වූ ව්‍යාපෘතින් සකස් කරගෙන ඒ ඔබට ලැබිලා තියෙන ඒ ශක්තිය වැය කිරීම, ආයෝජනය කිරීම කළොත් මේ පීඩාවෙන් නිදහස් වෙන්න විතරක් නෙමෙයි ඒකෙන් ඔබටත් රටටත් කියන දෙකටම යහපත් දෙයක් දාහනය කරන්න පුළුවන්, ප්‍රදානය කරන්න පුළුවන්. මේ යථාර්ථය වටහා ගත්තේ නැතිනම් ඔබට ඔබෙන් වැඩකුත් නැති වෙලා යනවා. ඔබගෙන් රටට වැඩකුත් නැති වෙලා යනවා. මේක ටිකක් සංකීර්ණ තත්වයක්. මොකද ඒකට හේතුව තමයි දැනට ඔබේ කේන්දරයේ බලවත් ස්ථානයක ඉන්න රාහු ග්‍රහයා කියන්නේ 10 වෙන්නේ ඉන්නේ. සැප්තැම්බර් මාසයෙන් පස්සේ මේ ග්‍රහය මාරු වෙන්නේ 9 වෙන්නටයි. මම තව පුංචි සිද්ධාන්තයක් මේකත් එක්කම විස්තර කරලා දෙන්නම්. රාහු වැනි ග්‍රහයේ ආලෝක මුදුනේ සිට 10 වෙන්න කියන ස්ථානයේ සිට එයින් 12 වෙන්නට ගමන් කිරීම. 9 වෙන්න කියන්නේ කේන්දරයේ 10 වෙන්නෙන් 12 වෙන්න. රාහු යන්නේ ආපස්සට තමයි. නමුත් 9 යනු 10 වෙන්නෙන් 12 වෙන්න වීමේ સિદ્ધාන්තය අනුව දසවැන්නේ ක්‍රියාත්මක වූ ග්‍රහයා 9 වෙන්නට හෙවත් දසවැන්නෙන් 12 වෙන්නට පිවිසීම නිසා මෙතෙක් ඔබ ධර්මෙන් සිටියා වූ සමාජයේ තිබුණා වූ යම් පිළිගැනීමක්, තත්වයක්, තනතුරක්, බලයක්
මේවා ක්‍රමක්‍රමයෙන් හීන වීමක් තමයි මේ පෙන්වන්නේ. ඒවා අතහරින්න වෙනවා. පැහැදිලිවම අතහරින්න වෙනවා. අතහැරීම සඳහා හිත හදාගත්තේ නැතිනම් ඔබපත් වෙන්නේ නැවත අවුලකටයි. ඉතින් මේක හරි ගැඹුරින් බුද්ධිමත්ව පරිණතව තේරුම් ගත්තොත් ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. අහිමි වෙන දේම බදා ගන්න ගත්තොත් ගිලෙන නැවත් එක්කම ඔබටත් ගිලෙන්නයි සිද්ධ වෙන්නේ. මුග දෙනෙක් ජීවිතේ වරද්ද ගන්න තැන ඕකයි අතහරින්න තියෙන අකමැත්ත. අවසාන මොහොත දක්වාම එල්ලිලා ඉන්න දඟලනවා. ඒක කරන්න එපා. ඒක මායාවක්. අපි අර ඉංග්‍රීසියෙන් කියන ඉලූෂන් එකක් කියලා. එවැනි මායා රූප මවනවා. මේක අතහැරියොත් මං ඉවරයි කියලා. මේක අල්ලන් හිටියොත් විතරයි මට ජයග්‍රහණ තියෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ජයග්‍රහණය තියෙන අතහැරීම තුළයි. ඒකෙන්ද සියලු කන්‍යා ලග්න හිමියන් ඔබ මේ රටේ සමාජයේ හෝ ඔබේ පවුලේ හෝ රැකියා ස්ථානයේ හෝ කුමන තනතුරක් දරුවත් කුමන වගකීමක් දරුවත් එළඹෙන යථාර්ථය තේරුම් ගන්න අතහරින්න වෙනවා. අතහැරීම තමයි යථාර්ථය. ඒක පිළිගන්න ඊට අනුගත වන්න. අතහැරීමෙන් පස්සේ කළ යුතු දෙය සම්පූර්ණයෙන්ම ඔබේ පෞද්ගලික වූ ව්‍යාපෘතියක් මතයි ක්‍රියාත්මක කරන්න ඕනේ. මම උදාහරණයක් හිතකුත් ඔබ සේවය කළේ විශාල සමූහ ව්‍යාපාරයක උසස් තනතුරක් කියලා හිතන්නකෝ. දැන් ඉදිරි කාලයේ සිද්ධ වෙන්නේ ඔබ සතුව මෙතෙක් තිබුණු එම බලය, එම තනතුරු, එම වරප්‍රසාදිත తත්වය, එම අනදෙන తත්වය ඔබෙන් ගිලිහෙනවා. ටික ටික අඩු වෙනවා. අඩු වෙන දේ ඔබ රැකගන්න හෝ බලහත්කාරයෙන් ගන්න හෝ දඟලන වාරයක් පාසා ඔබ තවත් වැටෙන්නේ අර මඩේ එරෙච්ච පොත් ගිලා දඟලනකොට තවත් එරෙනා වගේ තත්යකටයිපත් වෙන්නේ. ඒක නිසා මේ අවවාදය දෙන්නේ, මේ උපදෙස් දෙන්නේ, මේ ඔපිනියන් එක දෙන්නේ අතහරින්න හිත හදාගත්ත හැටියෙම ප්‍රශ්නෙන් ගැලවිලා. ඒ වගේම මේ කාලයේදී මේ ගුරු ග්‍රහයාගේ ගෝචරය අවුරුද්ද මුලදී සිද්ධ වෙන්නේ කේන්දරයේ පස්වැන්නේ සෙනසුරුත් එක්කයි. ක්‍රමක්‍රමයෙන් ග්‍රහයා වක්‍ර වෙමින් නැවත ගමන් කරන්නේ ඔබේ කේන්දරයේ හතරවැන්නටයි. මේ ග්‍රහයා ඍජු යනවාට වඩා ගුරු ග්‍රහයා පස්වැන්න සහ හතරවැන්න අතරේ වක්‍ර ගමනේදී බොහෝට ඔබගේ පදිංචි ස්ථානවල වෙනස්කම් හට ගන්නවා. ඔබ හිතපු විදිහ වෙනස් වෙනවා. ඔබේ thinking pattern එක වෙනස් වෙනවා. වරින් වර වෙනස් වෙනවා. එකවරක ඔබ හිතනවා මම මේක කරනවා කියලා ඊළඟ වතාව ඔබ තර්ක කරනවා මම මේක නොකර සිටීමේ තත්ත්වය හොඳයි කියලා. මේ වගේ ඩිලීම එකකට නැත්නම් දෙගිඩියාවකට මේ උබතෝ කෝටිකයකටපත් වෙච්ච තත්ත්වයකටයිපත් වෙන්නේ. කෙසේ නමුත් සමස්තයක් හැට ගත්තොත් කන්නේ ලග්න හිමියන්ට මේ නරක දේවල්ම නෙගටිව් දේවල්ම කියනවා කියන එක හිතන්න එපා. මොකද පේන දේ තමයි අපි හයිලයිට් කරලා කියන්න ඕනේ. මොකද ඔහුට වඩාම සංවේදී වන දේ, ඔහුගේ ජීවිතේ වඩාම මාරක ලෙස බලපාන දේ තමයි කියන්න ඕනේ. වැඩිපුරම දෙන පණිවිඩය තමයි මේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදා වන කාලයේදී කන්‍යා ලග්න හිමියා තමන්ගේ ජීවිතයේ මෙතෙක් ආපු පිළිවෙල වෙනුවට වෙනත් තමාටම ආවේනික වූ පෞද්ගලික න්‍යායපත්‍රයක් සකස් කරගෙන ඒ න්‍යායපත්‍රය මේ සාර්ථක කර ගැනීම සඳහා වූ උපාය උපක්‍රම වලට යොමු වෙන්න පරක්කු වෙන්න එපා. ඒක ඇතුලේ ඔබේ සාර්ථකත්වය, ජයග්‍රහණය සහ සැනසෙල්ල තියෙන්නේ. මොකක් තිබ්බත් මොකටද සැනසෙල්ලක් නැත්තම් නේද? ඒකින්ද ඒ සැනසීම ලබන්න නම්, ආත්ම තෘප්තිය ලබන්න නම් ඔබ හිතන විදිහ වෙනස් කර ගැනීම, ආකල්ප වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුයි. එතකොට මේ ආකල්ප වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් ඔබට පිහිටට එන්න ගුරු ග්‍රහය උදව් කරනවා. 4 සහ 5 වෙනි අතරේ වක්‍ර ගමන සහ ඍජු ගමන සිදු කරමින්. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන්ම විස රසායනික ද්‍රව්‍ය, විකිරණ, රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, මැසි මදුරුවන් ආදී විෂකුරු කෘමි සතුන්, ජංගම සහ ස්ථාවර කියලා විෂ වර්ග දෙකක් තියෙනවා. ඒවා ආහාර පාන වලින් එන්න පුළුවන්, සතුන් සහ ගස්වැල් වලින් එන්න පුළුවන්, කෘත්‍රිම දේවල් වලින් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ඔබට තරමක පීඩාකාරී කාලයක් තියෙනවා 2024 වනතුරුම. ඒක නිසා මේවාට ආවරණය වීමේදී පරිසම් වෙන්න ඕනේ. මීට පෙර අත්දා බලපු නැති ආහාර පාන ටෙස්ට් කරන්න හොඳ කාලයක් නෙවෙයි. පාවිච්චි කරපු නැති සුවඳ විලවුන්, කියන්නේ පර්ෆියුම්, කොස්මෙටික්ස් වගේ දේවල් අත්දා බලන්න හොඳ නැහැ. මීට කලින් ස්පර්ශ නොකළපු ශාක සහ සතුන් ස්පර්ශ කරන්න යාම උචිත නැති දෙයක්. ඒ වගේම ඔබ ජීවිතේ නොගිය ස්ථාන, ආගන්තුක අద్భుත ජනක ස්ථාන වලට එතරම්ම ගැවසෙන්න යන්න හොඳ කාලයකුත් නෙවෙයි. මොකද ඒ ස්ථානවලදී යම් යම් ඔබට අපත්‍ය දේ, අහිතකර දේ ඔබේ ශරීරයට ඇතුළත් වීමටත්, ඒවට ඔබ නිරාවරණ වීමටත් ඉඩ කඩලා යෙදුනොත් වෙනදාට වඩා ඒවට ඔබට දරා ගැනීමේ හැකියාව අඩුයි.
හීන වෙනවා. මේ එක්ස්පෝස් වීම නැත්නම් එවැනි තත්ත්වයන්ට නිරාවරණය වීම නෙමෙයි නරක තත්ත්වය තියෙන්නේ. වඩා නරක වෙන්නේ ඔබට ඒවා දරා ගන්න බැරි වීමයි. ඒ ඔර්තෝදියමේ හැකියාව ඔබේ ශරීරයේ අඩුවෙන් තියෙන්නේ. මේ නිසා ඊට සුළු දෙයකින් ලොකු විනාශයක් වෙන්න හැකියාව තියෙනවා. ඊළඟට තවත් ලොකුම කිව යුතු දෙයක් තමයි ආගන්තුක රෝග හට ගන්න පුළුවන් ඔබේ උදරයේ ප්‍රදේශයේ. සමස්ත උදර ප්‍රදේශයේම මොනම වෛද්‍ය ක්‍රමයකටත් හොයාගන්න බැරි ආගන්තුක රෝග හට ගන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් තමයි වැඩිපුර පෙන්වන්නේ. වගේම බහිස්රාවීය පද්ධතිය සම්බන්ධයෙන් පෙන්වන්නේ හට ගන්න පුළුවන්. ඒවා ඇතැම් විට බඩ පුරවා දෙමක් කියලා ඔබ හිතන්න පුළුවන්. මේවා එච්චරම හිතට ගත යුතු දේවල් නෙමෙයි ඇත්තටම. මේවා ලොකුවට ඕනේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පමණක් ඇති. මොකද ඔබ තුල මේ කාලේ යම් යම් අය ආරෝපණය කරන්න පුළුවන් ওই හදි හෝනියම් ගැන. මොකද එහෙම පිහිටීමක් තියෙනවා මේ කේතු ග්‍රහයාගේ ගමනත් එක්ක තුන්වැන්නේ. කිසියම් කෙනෙක් ඔබට කිව්වොත් ඔබට විරුද්ධව අහවලා හෝනියම් කරලා තියෙනවා. අහවලා ඔබට වින කටලා තියෙනවා කියලා කිව්වොත් ඕක ඔබේ හිතට වෙන්දරවත් අදින් ගිහ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඔබ යන්නේ නැවත මිත්‍යාන්ධකාරයට යන්නේ. ඒ එහෙම දෙයක් මෙතන නැහැ. මේ ඔබ ඉන්න තත්ත්වය තේරුම් ගන්න ඕනේ. එවැනි ඔය බලිබිලි පූජාවට යොමු වෙන්න එපා. සම්‍යක් දෘෂ්ටික මාර්ගයේම ගමන් කරන්න හොඳම දේ තමයි අභිසම්විධාන පිරිත තමයි හොඳම ප්‍රතිකර්මය මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් උදේවරුේ 7 වතාවකුත් රාත්‍රී 7 වතාවකුත් බගින් කියවන්න පුළුවන් නම් තාම නරකයි. මේක තමයි කන්‍යා ලග්න හිමියන් සම්බන්ධයෙන් 2020 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන්න තියෙන පණිවිඩය. අපි දැන් ඊළඟ ලග්නේ බලමු. තුලා ලග්න හිමියා තරමක් විශේෂිත ග්‍රහචාරයකටයි පත් වෙන්නේ. මොකද ඔබේ කේන්දරයේ සියලුම දිගු ගමන් නැති ග්‍රහයෝ තැන්පත් වෙන්නේ අඳුරු පැත්තේ කේන්දරේ. ඒ කියන්නේ අපි කියන අදෘශ්‍යාර්ධ පැත්තේ තමයි තැන්පත් වෙන්නේ. කේතු, ගුරු, ශනි, ප්ලූටෝ, නෙප්චූන්, යුරේනස් මේ ආදී සියලුම ග්‍රහයෝ තැන්පත් වෙන්නේ අඳුරු පැත්තේ. අඳුරු පැත්තේ තැන්පත් වීම නිසාම මේ නරක තත්ත්වයක් පෙන්වන්නේ. විශේෂයෙන්ම දැනට ඔබේ කේන්දරයේ 9 වෙනිදා ගෝචර වෙන රාහු ග්‍රහයා සැප්තැම්බර් මාසයේදී මාරු වෙනවා කේන්දරේ 8 වෙනිදාට. රාහු ග්‍රහයාගේ 8 වෙනිදා ගමන තුලා ලග්න හිමියාට ඊතරම් හිතකර තත්ත්වයක් නෙවෙයි. අනෙක් ලග්න හිමියන්ට වඩා මේ රාහු සහ තුලා ලග්නය අතර තියෙනවා යම් පසමිතුරු සම්බන්ධයක් තියෙනවා. මේ දෙදෙනාම තුලා කියන්නේ වායුකාරක ලග්නයක්. රාහු කියන්නේ වායුකාරක ග්‍රහයෙක්. ඒ නිසා කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ දෙක මිත්‍රයි කියලා. එම මිත්‍රත්වයක් මූලික මතු පිටින් මිත්‍රත්වයක් තිබුණත් වායු ශක්තියන් දෙකක් එකට එකතු වීමේදී 8 වෙනි සම්බන්ධ වුණොත් කේන්දරේ ඒක සිද්ධාන්තයක්. ටොලමියානු සිද්ධාන්තයක්. සමජාතීය ශක්තියන් දෙකක් ක්‍රියාත්මක වීමේදී ඊට 8 වෙනි සම්බන්ධ වුණොත් ඒක තරමක් විනාශයක් හැටියටයි අර්ථ දක්වන්නේ. අන්න ඒකයි මම කිව්වේ තුලා ලග්න හිමියා ටිකක් විශේෂිත වශයෙන් පරිස්සම් වෙන්න ඕන කෙනෙක්. කුමන කටයුතු සම්බන්ධයෙන්ද වැඩිපුරම පරිස්සම් විය යුතු තිබෙන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ ඔබ ජීවත් වෙන පරිසරය තුලත් ඒ පරිසරයෙන් ඇතම් අවස්ථාවල මිදිලා නිදහස් පරිසරයන්ට යනවා. මේ රටේ හෝ විදේශ රටවල් වල ඇවිදීම් ආදී කටයුතු කරනවා. මේවා කිරීමේදී ඔබට ආවේනික හුරු පුරුදු ජීවන රටාවෙන් බැහැර වීමක් සිදු වුණොත් තමයි ඔබට මේ විපත්තිය වැඩිපුරම එන්න පුළුවන්කම තියෙන්නේ. මම අර සිංහ ලග්න හිමියාට මේ කන්‍යා ලග්න හිමියාට කිව්වා වගේම නුහුරු නුපුරුදු ආහාර පාන අතදා බැලීම, නුහුරු නුපුරුදු දේ ස්පර්ශ කරන්නට යෑම, නුහුරු නුපුරුදු ජීවන රටාවකට එකවරම පුරුදු වෙන්නට යන්න ගත්තොත් ඒක ඔබට අහිතකර පිහිටීමක් හැටියටයි පෙන්වන්නේ. ඒ වගේම ගුරු ග්‍රහයාගේ වක්‍ර වීම සිද්ධ වෙනවා ඉදිරි කාලයේදී මේ මාසයේ සිට අවුරුද්ද ලබන මොහොතේදී ගුරු ශනි ප්ලූටෝ කියන ග්‍රහයෝ සියලු දෙනාම ඉන්න ඔබේ කේන්දරේ 4 වෙනිදා. නමුත් මේ 4 වෙනිදා ඉන්න ගුරු ග්‍රහයා කේන්දරේ මාරු වෙනවා 3 වෙනිදා සහ 4 වෙනිදා අතරේ වරින් වර. එතකොට ඔබට ස්නායු ආශ්‍රිත පීඩාවල් හට ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා. ඒ වගේම ශරීරයේ බර වැඩිවීම, කොලෙස්ටරෝල් වැඩිවීම, රුධිරගත මේදේ වැඩිවීම ආදී වැඩි අවධානමක් තියෙන කේන්දරයක්.
මෙතන මේ ප්ලූටෝගේ ගෝචරයත් එක්කම ඔබ වෙනදාට වඩා කේන්ති ගන්නවා වැඩි. ඒ කියන්නේ ඔබ අනිකා කෙරෙහි සමාජය කෙරෙහි ඇති කර ගන්නා වූ අතෘප්තිකර හැඟීම වැඩි. ඔබ හිතන්න පෙළඹෙනවා ඔබට සිදුවෙන හැම විපත්තියක්ම අනිකාගේ වරද නිසා සිද්ධ වෙන්නේ කියලා. නැත්නම් අනික් අය විසින් හිතාමතාම පර්පස්ලි ඔබට පහර ගහන්න මේව කරනවායි කියලා. ඒ සිතවිල්ලම තමයි ඔබේ ජීවිතේ වරද්දන්නේ. අනික් අය කරන දේ නිසා නෙමෙයි ඔබට ජීවිතේ වරදින්නේ. ඔබ නිසාමයි වරදින්නේ. එකක් තමයි ඔබ දැනට ගත කරමින් ඉන්න මේ ග්‍රහචාරය. ඒ ඔබට තරම් හිතකර නැහැ. ඊළඟට ඔබ ඒ ගැන හිතන විදිහ. ඒක තමයි නරකම දේ. ඔබ මේක ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තොත් අනෙක් අය ක්‍රියා කරන්නේ ඔබේ විනාශය සඳහා නොව කියන එක තේරුම් ගත්තොත් ඔබට එතනින් මේ සහනය ලැබෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඔබ තුළ තියෙන ප්‍රශ්නයක් ඔබට ඒක හදාගන්න පුළුවන් කියන එක. කොහොම නමුත් සැප්තැම්බර් මාසයෙන් පස්සේ තවත් පොඩි වාසනාවන්ත තත්ත්ව කීපයකුත් එනවා. ඒක තමයි මෙතෙක් ඔබට හිමි නොවෙච්ච උසස් වීම, රැකියාවේ උසස් වීම. ඒ වගේම තනතුරු වරප්‍රසාද ආදියට අමතරව රැකියාවක් අපේක්ෂාවෙන් හිටියා නම් යම් කෙනෙක් මෙතෙක් කල රැකියාවක් නොලැබී හිටියා නම් එවන රැකියාවක් ලබා ගැනීමේ වාසනාව. ඒ වගේම උරුමයෙන්, දෙමාපිය උරුමයෙන් හෝ බැංකු රක්ෂණ සමාගම් ආදීන් හෝ රැකියා ස්ථානයෙන් හෝ ඔබට උරුම වී තිබුණු, ඩිසර්ව් තත්ත්වයේ තිබුණු, එහෙත් මෙතෙක් නොලැබුණු දේ ලබා ගන්න මේ වසරේ කමාරක කාලය අනර්ගයි. කොහොමත් ඔබට ලබා ගැනීමේ හැකියාව ඔබ ලබනවා. ඊළඟට තියෙන දේ තමයි මේ නෙප්චූන් ග්‍රහයාගේ පස්වැන්නේ පිහිටීම හරිම නිර්මාණාත්මකයි. ඔබ මේ ඉදිරි කාලයේදී ඊටාම නිර්මාණාත්මක චින්තකයෙක් හැටියටයි පෙන්වන්නේ, නිර්මාණකරුවෙක් හැටියට. මානසිකව ඇති කරන්නා වූ නිර්මාණ, භෞතිකව ඇති කරන්නා වූ නිර්මාණ ඒ පැති වලට වඩා යොමු වුණොත් ජීවිතේ හුඟක් මේ පැති වලින් මෙතෙක් එළියට දාපු නැති අනාවරය නොවිච්ච හැකියාවල් ගණනාවක් ඔබට විකසිත කරන්න ලැබෙන අනර්ග කාලයක් හැටියට මේක පෙන්වන්නේ. ඊළඟට අපි ගන්න ඕනේ මේ යුරේනස් ග්‍රහයාගේ ගමන 7 වෙන්නේ. මේ ස්ථානය එතරම්ම හිත කර නැහැ යුරේනස්ට, එතරම් කොහෙත්ම හිත කර නැහැ. මෙන්න මේ නිසා ඔබේ ජීවිතේ විවාහය, හවුල් සම්බන්ධතා, හවුල් ව්‍යාපාර මේකෙන් හැම පැත්තකින්ම ඔබට ඇති වෙන්න පුළුවන් යම් පීඩනකාරී තත්ත්වයක්, පරාජිත තත්ත්වෙන් හට ගන්න පුළුවන්. ඒක නිසා හැකි හැම විටම උත්සාහ කරන්න ඕනේ තමන් කරන දේ තනියම කරන්න. තවත් කෙනෙක් එක්ක හවුල කරනවට වඩා තනියම තමන්ගේ දේ ඉෂ්ට කිරීම, තමාටම ආවෙනික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම තමයි වඩාම වැදගත් වෙන්නේ. හවුල කරන්න ගත්තොත් ඔබටයි පාඩුව සිද්ධ වෙන්නේ, අනිත් පැත්ත ජයග්‍රහණය කරයි. හවුලෙන් ඔබ අවුලට යනවා. ඒක නිසා ඊතරම් හවුල වලට යන්න හිතන්න එපා. තනියම යන්න හිතන්න. මේ යන ගමන සම්බන්ධයෙන් ඒ වගේම හෘදය පෙනහලු සහ මේ අපේ හිසේ ඉදිරිපස පිහිටනවා මේ කෝටර කියලා. ඒ කියන්නේ මේ ඔය මේ සයිනසයිටිස් කියලා කියන්නේ මේකට සෙම පිරුණාමයි ඒ කෝටර ප්‍රදාහයන් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ සෙම සහ පිත නරක් වීමෙන්, ඒවා ගල් ගැසීමෙන් හිස රදය, ඒ වගේම ඉරුව රදය වගේ තත්ත්වයන් හට ගැනීම වැඩි ඉඩකඩක් ඉදිරි කාලයේදී තුලා ලග්න හිමියන්ට පෙන්눔 කරනවා. විවාහ ජීවිතයේ ඇතුලේ පවා බොහොම උද්වේගකර, සටන්කාමී, අරගලකාරී තත්ත්වයන් බහුලව හට ගන්න පුළුවන්. ඒක තමයි 7 වෙනි තියෙන ස්වභාවය. නමුත් මේකත් ඔබ ඔබේ අවතුම් පැතුම් වලින් ඔබ හිතන විදිහෙන් ඒක වෙනස් කරගන්න ඕනේ, වෙනස් කරන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. තුලා ලග්න හිමියා මේ මොහොතේදී වැඩිවුරම කරන්න ඕනේ අනුන්ගේ ව්‍යාපෘතීන් වලට වඩා තමාගේ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරලා හිමිහිට මේ කාලය ගත කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි බලමු ඊළඟ ලග්නයේ ස්වභාවය. අපි ඊළඟට බලමු වෘශ්චික ලග්න හිමියන්ට 2020 සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මොන වගේ ග්‍රහචාරයක්ද උදා වෙන්නේ, ඔහුගේ ජීවිතයේ කුමන දිශාවන්ටද, කුමන පරිමාණයකින්ද සුබ සහ අසුබ දෙක බලපාන්නේ කියලා. වෘශ්චික කියන්නේ බොහොම මතභේදාත්මක ලග්නයක්. රාශි චක්‍රයේ තියෙනා වූ මතභේදාත්මක ලග්නය, සංකීර්ණම රාශිය තමයි මේ වෘශ්චික කියලා කියන්නේ. මොකද ඒක ඊතරම්ම එකිනෙකට පරස්පර විරෝධී ලක්ෂණ සහිත අපූරු රාශියක් නිසා. කෙසේ නමුත් සිංහල අලුත් අවුරුද්ද උදා වන මොහොතේදී ඔබේ කේන්දරයේ දෙවැන්නේ කේතු, ගුරු, ශනි, ප්ලූටෝ තුන්වැන්නේ
නෙප්චූන් 4 වෙන්නේ, යුරේනස් 6 වෙන්නේ, රාහු 8 වෙන්නේ පිහිටන්නේ. දැන් සැප්තැම්බර් මාසයේදී මොකද සිද්ධ වෙන්නේ? ඔබේ කේන්ද්‍රයෙන් 8 වෙන්නේ පිහිටන රාහු ග්‍රහයා ඉන් මිදලා 7 වෙන්න කරා පැමිණෙනවා. ඒ වගේම දැන්ට දෙවෙනි ක්‍රියාත්මක වෙන කේතු ග්‍රහයා ඉන් මිදලා ලග්න භාවයට පත් වෙනවා. මේක මොනම හේතුවක් නිසාවත් වෘශ්චික ලග්න හිමියාට නරක අවස්ථාවක් හැටියට අර්ථකථනය කරන්න බෑ. ඇයි? මොකද මේ ග්‍රහයෝ දෙදෙනාම භවස්ථාන හැටියට යම් දුබලකමක් පෙන්වුවත් ඔවුන් ඊතරම්ම හිතකර ලෙස නෙමෙයි තමගේ රාශි බලය විහිදුවගෙන මේ ස්ථානවල ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි හේතුව. හැබැයි එක හිස්තනක් තියෙනවා රාහු ග්‍රහයාගේ 7 වෙනි ගමනේදී ඔහු එම ස්ථානයේ හරහා යන අනිකුත් ග්‍රහයන් නිසා ඒ ලැබෙනව තත්ත්වය විපරීත වෙන්න පුළුවන්. විපරීත තත්ත්වයකට පත්වීම පෙන්වන්න පුළුවන්. සෙනසුරු මුළු වසරක කාලයේදීම ගමන් කරන්න කේන්ද්‍රයේ 3 වෙනි එක ඉතාම හොඳයි. ද බලවත් පිහිටීමක්. ඇත්තට මේක රාජයෝගයක් හා සමාන තත්ත්වයක්. සිතංගි ඉෂ්ට කරන්න, හිතන් දේ කරන්න ලැබෙන අනර්ග කාලයක් කරගන්න පුළුවන්. නමුත් ප්ලූටෝ ග්‍රහයා මේ ස්ථානට පැමිණියා. ඒ පැමිණීමත් එක්කම තමයි අර සෙනසුරුගෙන් දෙන සාම්ප්‍රදායික සුබඵල වෙනුවට මේ தත්ත්වය තරම නවීකරණය වෙනවා. වෙනස් වීමකට ලක් වෙනවා. අන්න ඒක නිසා ඔබේ ජීවිතයට ඔබේ ජීවිතයේ කේන්දරයේ වැඩිපුරම ආලෝකයේ විහිදෙන 10 වෙන්න, 12 වෙන්න, 11 වෙන්න සහ 9 වෙන්න කියන ස්ථාන 15ට පත් වෙන නිසා මේ මොහොතේ ඔබට ලැබෙන්න පුළුවන් අමතර බලයක් නැහැ. ඔබ සතු බලය පමණයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ වගේම පෙනෙන නොපෙනෙන පැති දෙකකින්ම ඔබේ ජීවිතයට සහ ඔබේ කරන කටයුතු වලට නොයෙකුත් බාධක එන්න පුළුවන් කාලයක් හැටියටයි මේක පෙන්වන්නේ. විශේෂයෙන්ම ඒ තත්ත්වය, ඒ කියන්නේ ආලෝක දිශාවන් දෘශ්‍යාර්ධය දුබල වීමත් එක්කම ඔය කුමන්ත්‍රණ ආදිය ක්‍රියාත්මක වෙන්න, ඒ වගේම පිටිපස්සෙන් සිට පහර ගැසීම් වගේ දේවල් කරන්න, ඔබට එරෙහිව කීර්ති නාමය නැති කිරීම, ප්‍රතිරූප විනාශ කිරීම වගේ දේවල් රාශියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව. ඉතින් වෘශ්චික ලග්න හිමියා මේ සම්බන්ධයෙන් දැනුවත් වුණත් ඔහුට විකල්ප නැහැ. මොකද විකල්ප ක්‍රියාත්මක කරන්න පුළුවන් බලය සහිත ග්‍රහයෝ ආලෝක පැත්තේ නැහැ. අන්න එතරම් මේක සිද්ධ වෙන අනිත් පැත්තෙන් මේ උත්තේජනය වෙන ග්‍රහයන්ගෙන්, කේතුගෙන්, ගුරුගෙන්, ශනිගෙන්, ප්ලූටෝගෙන් ඇත්ත වශයෙන් බලවත් වෙන්නේ කේන්දරයේ ගිනිකොන දිශාවයි. ඒක තවදුරටත් ගැටුම් ඇඩි කරන, ගැටුම් මවන, ගැටුම් මතු කරන පැති තමයි මේ බලවත් වෙලා තියෙන්නේ. මේක ඔබේ ජීවිතේට එච්චර හොඳ නැහැ. ඒ වගේම නෙප්චූන් ග්‍රහයාගේ ගමන සිද්ධ වෙන්නේ කේන්දරයේ 4 වෙන්නේ. බොහෝ විට නොඹ ගෑම් වලට වැඩි වෙන්න පුළුවන් කාලයක්. ඇයි නෙප්චූන්ව මේ ගාඩ් කරන්න ආරක්ෂකයෙක් නැහැ. ඒක නිසා නෙප්චූන් විසින් ඔබේ ජීවිතයට නොමගින් ඇති කරන්න පුළුවන් අභ්‍යන්තර ඉන්ද්‍රයන්, හෘදේ වස්තුව, පෙනහළු, ඒ වගේම අන්තරාසර්ග පද්ධතිය, මුත්‍රාශය, අක්මා වකුගඩු ආදී ස්ථානවල වේදනාත්මක රෝග හට ගැනීමේ වැඩි හැකියාවක් සහිත කේන්දරකයටයි මේ අපිට පෙන්වන්නේ. කොහොම නමුත් සැප්තැම්බර් මාසයේදී කේතු ග්‍රහය ඔබේ ලග්නයේ මතටත් රාහු ග්‍රහය 7 වෙනි රත් පිවිසෙනවා. ඒ වසර එකමාරක් කාලේ ඔබේ ජීවිතයේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ උදා වන කාලයේදී බොහෝ විට ඔබේ ජීවිතයට මෙතෙක් එකතු නොවිච්ච හොඳ පුද්ගලයෝ මුණ ගැහෙනවා. ඒ වගේම මෙතෙක් හිටපු සමහරක් මේ චරිත නැත්තම් සමහර බලවේග ඉවත් යාමක් වගේ තමයි මෙතන පෙන්වන්නේ. එතකොට කාලයක් ඔබ සමග හිටපු පිරිස ඉවත් වීමත් අලුත් පිරිස එකතු වීමත් කියන කාරණය ඒතරම් හිතකර වෙන්නේ නැහැ අනාගතයේදී. මොකද මේ අතර තමයි නොමග යවීම වලට වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය සංකීර්ණ තත්ත්වයක්. මේක මැනවින් වටහාගෙන ඔබට මේ ගමන යන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සෙනසුරුගේ බලය 3 වෙන්නේ අති විශිෂ්ටයි. ඒකින්ද විනාශ කරන්න බෑ වෘශ්චික ලග්න හිමියන්ව. නමුත් ඔවුන්ගේ කීර්තිනාමය පළුදු වීමේ අවස්ථාවන් හට ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණාවක් ගැන කිව යුතු තියෙනවා. කේන්දරයේ
6 8 12 කියන ස්ථාන ගත්තොත් මේ කතා කරමින් ඉන්න කාලය වන විට සැප්තැම්බර් මාසෙ දක්වා කාලයේදී යුරේනස් සහ රාහුගෙන් 6 8 2 සම්පූර්ණ වෙනවා. ඒ වගේම 12 වෙනි සම්බන්ධ වෙන්නේ නැහැ. 6 8 සම්බන්ධ වීම නිසාම සිද්ධ වෙන දේ තමයි මෙතෙක් ඔබ කරගෙන ආපු කටයුතු වල කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් බොහෝ කටයුතු වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒවා ස්වභාවය, ඒවා යානතිය, ඒවා බලපෑම් වෙනස් කරන්න වෙනවා. මේවා වෙනස් කළොත් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. වෙනස් නොකළොත් ඒක ලොකු පරිහානියකට හේතුවක් හැටියටයි පෙන්වන්නේ. අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි බලමු මේ ධනු ලග්න හිමියන්ට මොන වගේ ග්‍රහචාරයක්ද උදා වෙන්නේ කියලා. ධනු ලග්නය ටිකක් සුවිශේෂ ලග්නයක් වෙනවා 2020 අවුරුද්දේ ලග්න පලාපල කතනය සම්බන්ධයෙන්. මොකද තරමක් සංකීර්ණ ග්‍රහචාරයක් මැද්දෙන් තමයි ධනු ලග්නේ උපන්න ස්ත්‍රීන් සහ පුරුෂයන්ට ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ඒක සිද්ධ වෙන්නේ ඔවුන්ගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සිංහල අලුත් අවුරුද්දෙන් පසුව වක්‍ර ගමනක් ආරම්භ කරනවා. මොකද ගුරු ග්‍රහයා එක එල්ලේම පහුගිය නොවැම්බර් මාසයේ 5 වෙනිදා සිට වක්‍ර වීමකින් තොරව එක එල්ලේම ගමන් කරමින් මකර රාශියට පිවිසලා ඉන්නේ සිංහල අලුත් අවුරුදු උදා වෙන මොහොත වන විට නැවත මකර රාශියේ සිට ග්‍රහයා වක්‍ර වීම ආරම්භ කරනවා. දිගු කාලින වක්‍රයක්. එතකොට මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. ඇත්තටම බොහෝ ලග්නයන්ට සුබඵල කියන්නට නොහැකි වුණා. ඒ වෙනුවට කියන්නේ අසුබ දේ කියනවට වඩා අපි ජෝතිෂවේදීන් හැට කළ යුත්තේ පුද්ගලයා තුළ ජීවිතයේ සතුටින් සුභවාදීව ගත කිරීම සඳහා වූ මාර්ගෝපදේශනයක් නැත්නම් මාර්ග සටහනක් ලබා දීමයි කළ යුතු වන්නේ. මේ ගුරු ග්‍රහයාගේ වක්‍ර ගමන සියලු ලග්නයන්ට බලපානවා ඇත්ත වශයෙන්ම. ඒ වගේම සෙනසුරුගේ ගමන් කිරීම මේ රවි ග්‍රහයාගේ නැකතකය ගමන් කරන්නේ ඒකත් සියලු ලග්න හිමියන්ට බලපානවා. එතකොට මේ ප්‍රධාන ග්‍රහයන් දෙදෙනාත් ඒ වගේම මේ යුරේනස් සහ නෙප්චූන් කියන නෙප්චූන් නම් හානි කර නැහැ. නමුත් මේ යුරේනස් කියන ග්‍රහයාගේ සහ ප්ලූටෝගේ ගමන රාහු කේතු ගමන යන විදිහ ඊතරම්ම හිතකර නැහැ ඇත්තටම. එතකොට ඒවා අපි ධෛර්යයක් යම් මාර්ගයක් පෙන්වීමක් තමයි අපි කළ යුත්තේ. පීඩාකාරී කාලය මගහැරගෙන පීඩාවන් මැද්ද පවා ජයග්‍රහණ ලබන්න පුළුවන් උපක්‍රම තමයි අපි කියලා දෙන්න ඕනේ. ඒකයි බොහෝ විට මේ ලග්නයන්ට සුබඵල නැහැ කියලා කනගාටු වෙන්න එපා. සුබඵල ඇති කර ගැනීම ඔබ සතු දෙයක්. අපි පෙන්වන්නේ අවදානම තියෙන තැන, ජයග්‍රහණ තියෙන තැන. අවදානම මගහැරගෙන ගොස් ජයග්‍රහණ ලබා ගැනීම ඔබ සතු දෙයක්. ඒ සඳහා මාර්ගය පෙන්වීම තමයි ජෝතිෂවේදියාගේ කටයුත්ත. මම කරන්නේත් ඒ කටයුත්තමයි. එහෙම නැතු ඔබව බීපත් කරලා මැණික් ගල් දාන්න, යන්ත්‍ර දාන්න, මන්ත්‍ර බලිබිලි පූජා කරන්න, ඔය දේවාල කෝවිල් ගාන යන්න ඒවා මම නිර්දේශ කරන්නේ නැහැ කාටවත්. ඒවා ගෝත්‍රික මිත්‍යාන්ධකාරයෙන් වැහිච්ච දේවල්. ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධවත් පිළිවෙත් අනුගමනය කරන්න. බෞද්ධ නොවන වෙනත් ආගමක් අදහන කෙනෙක් නම් ඔබේ විශ්වාසය පරිදි ඔබ කටයුතු කරන්න. මනස සහනයටපත් කර ගැනීම, ආධ්‍යාත්මික ශක්තිය වැඩි කර ගැනීම තමයි හොඳම උපක්‍රමය. මැණික් ගලකට බෑ ඔබේ කර්ම ශක්තිය වෙනස් කරන්න. ඒ වගේම යන්ත්‍රයකට බෑ ඔබේ කර්ම ශක්තිය වෙනස් කරන්න. ඔය ග්‍රහයෝ නිමිති කරගෙන කරන ග්‍රහ පූජා, බලිබිලි පූජාවන්ට ඔබේ කර්මය වෙනස් කරන්න බෑ. මේවා ඇත්තටම අර ගහින් වටිච්ච මිනිහට ගුණ යන්න වගේ කරන බාල උපක්‍රම. මේවට අහු වෙන්න එපා. කොහොම නමුත් අපි නැවතත් ධනු ලග්නේ පලාපල කතනය සඳහා යමු. ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති මේ වන විට ගමන් කරමින් ඉන්නේ ලග්නේ මතයි. ගුරු ග්‍රහයා ලග්නේ ගමන් කිරීමේදී ගුරු ලග්නයට හොඳයි, ධනුවට හොඳයි කියලා කියන කතාව සාම්ප්‍රදායික මතයක් පමණයි. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා ලග්නයට පැමිණියම ධනු ලග්න හිමියාගේ එම ධනු ලග්නය පූර්ණ වශයෙන්ම ප්‍රතිසංස්කරණයට ලක් කිරීමක් තමයි ගුරු ග්‍රහයා කරන්නේ. ඒක මේ ලෞකික ජීවිතේ තරම් හිතකර තත්ත්වයක් නෙවෙයි. මොකද ජන්මියාව පිරිසිදු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හොඳින් සහ නරකෙන් කියන දෙකෙන්ම කරනවා ගුරු ග්‍රහයා. ලෞකික සැප සම්පත් බොහෝ දුරට හීන කරනවා. සල්ලි තියෙන්න පුළුවන් සාක්කු දෙකේ උතරන්න. හැබැයි බඩගිනින් ඉන්න වෙලාවල් බහුලව යෙදෙනවා. අතද බලන්න. ඔබේ සාක්කුව පිරෙන්න සල්ලි තියෙනවා.
දනුවෙන් උපන් ඔබට නමුත් ඔබට කෑම කන්න වෙලාවක් නැහැ. නැත්තම් ඔබට කෑම කන්න තැනක් නැහැ. නැත්තම් ඔබේ කෑම වෙලාව ඔබට අමතක වෙලා අතපසු වෙලා ඔබ වැඩවල යෙදිලා. නැත්තම් අමතක දෙයට යන්න ගිහිල්ලා අන්න ඒ වගේ ලෞකික වගේ නිින්ද මුගක් අඩු කරනවා. ශාරීරික සුවය සහ මානසික සුවයත් නිදහසේ විවේකීව ඉන්න තියෙන ගතියත් අඩු කරලා ගුරු ග්‍රහය ඔබට මනසටත් කයටත් පුළුවන් තරම් වැඩ කිරීම තමයි කරන්නේ. එතකොට ඒක අර්ථකථනය කිරීම ඇතුළේ තමයි සුබ අසුබ කියන දේ බලන්න ඕනේ. මගේ අර්ථ දක්වීම අනුව නම් ගුරු ග්‍රහය කරන්නේ සුබදායක දෙයක්. අනාගතය සඳහා ඔබව සූදානම් කිරීම, ඔබව ප්‍රතිසංස්කරණය කිරීම, පරිපහදු කිරීම හොඳ දෙයක්. එතකොට මේ කාලේදී වෙන්නේ ගුරු ලග්නේ මත යන නිසා පරිපහදු කිරීමක් සිද්ධ වෙනවා වගේම ගුරු වක්‍ර වෙන නිසා අර පරිපහදු කරපු දේවල් එකවරම කඩා වැටීමත් නැවත පරිපහදු කිරීමත් කියන එක වැඩේ කිව්වහම හොද මඩේ දානවා වගේ වැඩක් තමයි ඉදිරි කාලේදී වෙන්නේ. ඉතින් ඒ தත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා මේ වසර මුළුල්ලේම ඔබේ කේන්දරේ ගෝචර වෙන්නේ දෙවන්නේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒක ලග්නේ රාශියක් කියලා ඒක පැති ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබේ තන්පත් ධනය ඉහළ නංවා ගැනීම සඳහා ලැබිලා තියෙන විශ්වලාගත් ආශිර්වාදයක් හැටියටයි අපි දකින්නේ. නෙප්චූන් ග්‍රහයා පිහිටන ඔබේ කේන්දරේ තුන්වැන්නේ බලවත් හොඳටම බලවත් ග්‍රහයා සමාජයෙන් ලබන සමාජ වශී කර ගැනීම, සමාජ උපදේශකෙක් වීම, ඒ වගේම සමාජය තුළට නිර්මාණාත්මක අදහස් මතවාද කාන්දු කිරීමත් හොඳටම කරන්න පුළුවන් කාලයක් තමයි ධනු ලග්න හිමියාට මේ කාලේ. චිත්‍රපට, සිනමා ආදී ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඉන්නවා නම්, කලාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඉන්නවා නම් පිටපත් රචක වෙන්න පුළුවන්. සංගීතයේ ආදී නිර්මාණාත්මක පැතිරෙ ඉන්න අය වෙන්න පුළුවන්. ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා නම් ඒ අයට හුඟක් හොඳ කාලයක් නෙප්චූන් විසින් ලබා දීලා තියෙනවා. තුන්වෙනි හරි බලවත් පිටන හින්දා. යුරේනස් ග්‍රහය පිහිටන්නේ ඔබේ කේන්දරයේ පස්වැන්නේ 2024 වෙනකම්ම සියලු ධන ලග්න හිමියන්ට මෙන්න මේ தත්ත්වය පොදුයි. ඔබ කරමින් ඉන්න රැකියාව, වෘත්තීය කර්මාන්තය කියන හැම දෙයක්ම 2017 අප්‍රේල් මාසයේ 8 වෙනිදා සිට ගත්තාම නිවී සැනසෙල්ලේ සෞම්‍යව සාමකාමීව කරගෙන යාමේ අවස්ථාව ගිලිහිලායි තියෙන්නේ. හැම විටම උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමටත්, හැම විටම ආවේගශීලී භාවයන්ට මැදින් කිරීමටත් අවිවේකය වරින් වර සිදුවෙනා වූ වෙනස් වීම වලට ලක්වීමත් සිද්ධ වෙනවා. එතකොට මේ தත්ත්වයට ඔරොත්තු දෙන්න. මේක මැද්දේ ඔබට වැඩ කරන්න වෙන්නේ. මේක ඔබ කර්මයක්ය. මේක අවසනාවක්ය කියලා හිතන්න එපා. මේ தත්ත්වෙ මැදින් තමයි වැඩ කරන්න වෙන්නේ. හැමදේම කරන්න ගත්තාම කාර්ය බහුලත්වය, අවිවේකය, යම් අසහනකාරීත්වය, ආතතිය, පීඩනය මැද්දෙන් තමයි මේක ඔබේ රැකියාව, ව්‍යාපාරය, කර්මාන්ත ආදී කටයුතු කළ යුත්තේ තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවය තේරුම් ගත්තාම ඊට අනුගත වෙලා මේ දේ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාලේදී ඔබ නූතන තාක්ෂණය කෙරෙහි වැඩියෙන් යොමු වෙන කාලයක්. එහි අධ්‍යාපනය ලැබෙන කාලයක්. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්ත, පරිගණක උපාංග පාවිච්චි කිරීම, ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කිරීම, අධි තාක්ෂණික මෙවලම් පාවිච්චි කිරීම, ඒවා ඉගෙන ගැනීම, ඒවා පාවිච්චි කොට මින් රැකියා කටයුතු කිරීම ආදිය ධනු ලග්න හිමියාට මේ කාලේදී කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් කරන්න වෙනවා. මොකද යුරේනස් ග්‍රහයා පස්වැන්නේ ගෝචර වන විට එය කරන්න සිද්ධ වෙනවා. ඒක එහෙම තමයි. ඒ වගේම තවත් සුබදායක දෙයක් සිද්ධ වෙනවා. අත් වශයෙන්ම සුබදායක දෙයක්. සැප්තැම්බර් මාසයේ අගභාගයේ සිට ඔබේ කේන්දරේ දැන්ට යන්නේ රාහු යන්නේ 7 වෙන්නේ, කේතු යන්නේ ලග්නේ මතයි. මේ ග්‍රහ දෙන මාරු වෙනවා. මාරු වෙන ඊටම බලවත් ස්ථාන දෙකකටයි. රාහු ග්‍රහය ඔබේ කේන්දරේ 6 වෙන්නටත්, කේතු ග්‍රහය ඔබේ කේන්දරේ 12 වෙන්නටත් පිවිසෙනවා. මෙන්න මේ පිවිසීමේදී කේතු ග්‍රහය හැම විටම ආධ්‍යාත්මික ග්‍රහයෙක්. ආධ්‍යාත්මික වශයෙන් ඔබේ යම් පිරිපුන් භාවයක් හට ගන්නවා. ලෞකික පැත්තෙන් සැප සම්පත් දෙන්න රාහුට 6 වෙන්න හොඳම ස්ථානයක්. ඒක නිසා රාහුගුණත් ඔබට ලැබෙන්නේ පිට බලයක්, උසස් තත්වයක්. ඒක මේ සියලු ලග්න අතරින්, ලග්න 12 අතරින් ධනු ලග්න හිමියා විශේෂ වාසනාවන්තයෙක් වෙනවා. මොකද රාහු සහ කේතු මාරු වෙන්නේ ඔබේ කේන්දරේ වඩාම සුවිශේෂී ස්ථාන දෙකකට නිසා. ඒක නිසා එතන සුබදායක තත්ත්වයක් තියෙනවා. ලග්නාධිපතිගේ වක්‍ර වීමේ සිදුවන කාලය තුලදී විශේෂයෙන්ම මේ මාසයේ සිට එළඹෙන කාලයේදී ඔබ විශේෂයෙන් ඔබ යම් තීන්දුව ගැනීමේදී, ගත්ත තීන්දුව වෙනස් කිරීමේදී සමහරක් අයත් එක්ක ඇති කරගත්තා වූ හවුල් ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන යාම, නතර කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් තනි මතයට වැඩ කරන්න එපා. තනි මතයට වැඩ කරන්න ගන්න හැම විටකම ඔබ අත් කරගන්නේ පරාජයක් සහ නින්දාවක්.
ඒවම යම් තීන්දුවකට එළඹුණා නම් යම් මතයකට එළඹුණා නම් ඒ මතය වෙනුවෙන් ඔබ අඛණ්ඩව පෙනී සිටිය යුතුයි. මොකද නැත්නම් ඔබේ පෞරුෂත්වය සම්බන්ධයෙන් ඔබට යම් මතුවෙන්න පුළුවන් යම් අගතිදායක තත්වයක් නැවත ඔබට එවැනි තත්වයක් ඇති කර ගැනීම සඳහා අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. කෙටි කාලයකදී ඇතිවෙන පීඩාවල් දුරු කර ගැනීම සඳහා ඔබ ක්‍රියාත්මක කරන ඇතැම් අදුරදර්ශී ක්‍රියාමාර්ග නිසා දිගු කාලින පාඩු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලැබලා තියෙන ග්‍රහචාරය හොඳයි. ඒක ඇතුලේ පුංචි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ. යම් මේ අවාසිදායක තත්ත්වයක් තියෙන්නේ ගුරු ග්‍රහය ඔබේ ලග්නාධිපති වක්‍ර වන අවස්ථාවේදී පමණයි. ඒ කාලේ පමණක් ඔබ ඉවසිල්ලෙන් ගත කරන්න වරින් වර ඔබ ගත තීන්දුව වෙනස් කිරීමට ප්‍රතිපත්ති වෙනස් කිරීමට කියන වැඩේට යන්න එපා. එහෙම වුණොත් ඔබ දිගු කාලන ඇති කරගන්නේ පාඩුවක්. කෙසේ නමුත් ඉදිරි සමස්ත කාලයම සිරු ලග්න අතරින් ධනු ලග්න හිමියා විශේෂ ජයග්‍රාහකෙක් හැටියටයි ග්‍රහචාරය විසින් පෙන්눔 කරන්නේ. අපි දැන් ඊළඟ ලග්නේ බලමු. මකර ලග්න හිමියාත් සුවිශේෂ ලග්නයක් හැටියටයි පෙන්වන්නේ. මොකද ඉදිරියට සිද්ධ වෙන ග්‍රහ වෙනස් වීම ග්‍රහ චලනයන් මකර ලග්න හිමියන්ට බලපාන්නේ අර ධනු ලග්න හිමියන්ට බලපාපු ආකාරයට සමාන ආකාරයකින් දැනට ඔබේ කේන්දරයේ 12 වෙනියේ ගමන් කරන කේතුත් 6 වෙනියේ ගමන් කරන රාහුත් ග්‍රහ දෙදෙනාම සැප්තැම්බර් මාසයේ සිටදී තමන්ගේ ගමන් රටාව වෙනස් කරනවා. ඒ අනුව රාහු ග්‍රහය ඔබේ කේන්දරයෙන් 5 වෙනියටත් කේතු ග්‍රහය ඔබේ කේන්දරයෙන් 11 වෙනියටත් පැමිණීමට නියමිතයි. දැන් මේ ග්‍රහ මාරු දෙක පමණක් ගත්තොත් ඉදිරි කාලෙදී සිදු වෙන දෙකේ මුලින්ම ඔබ දැනට කරමින් හෝ නිරතව සිටින රැකියාව වෘත්තීය කර්මාන්තය සම්බන්ධයෙන් නම් පැහැදිලි වෙනසක් හට ගන්නවාමයි. එහි වෙනසකට ලක් වෙනවා. ඒක ඔබේ කැමැත්තෙන් වෙන්නත් පුළුවන් අකමැත්තෙන් වෙන්නත් පුළුවන්. හැබැයි මේ සිදුවන දේ ස්වභාවිකව සිදුවෙන ඉදහරණයක තමයි වඩා වටින්නේ. ඔබ ඇති කරගන්නා වූ යම් කලකිරීමේ තත්ත්ව නිසා හෝ මීට වඩා හොඳ රැකියාවල් සොයාගත හැකිය කියන දර්දි මතය නැත්නම් දුර්මතය නිසා දැන්ට කරමින් ඉන්න රැකියාව හෝ ව්‍යාපාරය හෝ කර්මාන්තය අතහැරලා මීට වඩා හොඳ දේවල් හොයාගන්න පුළුවන් කියලා හිතලා කලබල තීන්දුව ගත්තොත් ලොකු කරදරයකටයි වැටෙන්නේ. විශේෂයෙන්ම මේ විදේශ ගමන් යන ලෑස්ති වෙන අයට තමයි මේක කියන්න ඕනේ. මකර ලග්න හිමියන්ට ඇතැම් කෙනෙක් මේ රටේ හොඳ වැටුප් ලබන හොඳ ජීවන තත්ත්වයක් ගත කරන තමාගේ උසස් මට්ටමින් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන මකර ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. නමුත් ඉදිරි කාලයේදී රැකියාව සම්බන්ධ යම් කලකිරීමේ තත්ත්ව, එපා වීමේ තත්ත්ව, කම්මැලි කිරීමේ ගති, උදාසීන ගති හට ගන්න පුළුවන්. ඒක ඇති කරන්නේ පස්වෙනට එන රාහු තමයි මිත්‍යා බුදුරට ඒකාවත් දන්නේ. රාහු බලන්නේ ඔබ කරන රැකියාව නතර කරන්න, කඩහපල් කරන්නයි බලන්නේ. මොකද 10 වෙනින් 8 වෙන තමයි පස්වෙන්න කියන්නේ. ඒකයි හේතුව. රාහුගේ මෙගුලට අහු වෙන්න එපා. එතකොට කරන්න ඕන දේ තමයි තීන රැකියාව අල්ලගන්න. කරන ව්‍යාපාරය රැකගන්න. මේ මොහොතේ තීන දේ රැක ගන්නවා මිසක් ඇහින් නොදුටු අතින් අල්ලපු නැති දේවල් හිතෙන් අල්ලගෙන දුවන්න හදන්න එපා. එහෙම ගියොත් ලොකු විනාශයකටපත් වෙනවා. විශේෂයෙන්ම මෙරට සිටියේදී රැකියා නිරත වල ඉන්න අය මීට වඩා හොඳ රස්සාවල් පිටරට හොයාගන්න පුළුවන් කියලා හිතලා මකර ලග්න හිමියන් විදේශගත වෙනවා නම් අවදානමක් අරගෙන කෙච්චර හොඳ නැහැ. ඒක නෙගටිව් දෙයක් කියනවා කියලා හිතන්න එපා. එහෙම විදේශගත වීමක් සඳහා ඔබ රැකියාවක් තියෙද්දි පෙනිපෙනි යනවා කියන එක නම් අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මොකද මේ කාලේදී ඔබ එවැනි උගුල් වලට තල්ලු කරලා තමයි රාහු ග්‍රහය ක්‍රියාත්මක වෙන්න බලන්නේ. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද උදා වන මොහොතේදී ගුරු සහ සෙනසුරු ගෝචර වෙන ඔබේ කේන්දරයේ ලග්නය මතයි. ඒක හොඳයි. හොඳ පිළිහිටීමක්. හැබැයි ගුරු වක්‍ර වෙන්න පටන් ගන්නවා. නැවත ගුරු එහෙමම ඒ වක්‍ර ගමනට පත් වෙලා නැවත යනවා 12 වෙනි කරා ගමන් කරනවා. මෙන්න මේ කාලයේදී මකර ලග්න හිමියාට විශේෂයෙන් බලපානවා. මොකද සෙනසුරු සමග ගුරු සංයෝග වෙන නිසා ඒ කාලයේදී ඔබ තමයි විදේශ ගමන් සම්බන්ධයෙන් පරිස්සම් වූ යුතු කාලය. තිබෙන රැකියාවල් අතහැරලා අලුත් රස්සාවල් හොයාගෙන යෑමේ සිතුවිලි පහල කරන අර වැරදි මත ඔලුවට දාන වැරදි ආකල්ප ඔලුවට දාන කාලය තමයි ওই කාලය.
එන ඒ කාලේ තමයි හුඟක්ම පරිසම් වෙන්න ඕනේ තීන්දුව ගැනීමේදී. ඊළඟට සෙනසුරු ග්‍රහයා කොහොමත් ඊළඟ මුළු අවුරුද්ද කාලයේදීම ඔබේ ලග්නය මත ගමන් කරනවා රවිට අයත් නැකතක. මේක නිසා ඔබට සෙනසුරුගෙන් ඒ රාෂ්ටකයක් තියෙනවා කියලා බය වෙන්න කාරණාවක් නැහැ. මකර ලග්න හිමියාට බලපාන ඒ රාෂ්ටකයක් නැහැ සෙනසුරුගෙන්. නමුත් සෙනසුරු ගමන් කරන්නේ රවිගේ නැකතක නිසා ඉදිරි වසර කාලයේදී ඔබට ලැබෙන ප්‍රතිඵල ටිකක් හීනයි. අඩුයි. හිමිහිට එන්න ප්‍රතිඵල. හැබැයි අමතක කරන්න එපා හොඳ ප්‍රතිඵල ලබනවා ඔබ. විශිෂ්ට ප්‍රතිඵල ලබනවා. ඒකට චුට්ටක් ඉවසීමෙන් ඉන්න ඕනේ. මේ සෙනසුරු තමාගේ නැකත මාරු කරන තුරු. නැකත මාරු කරනවා යා වසරක් විතර කාලයක් ගත වෙනවා ඒකට. ඒ මාරු කරතුරු ඉවසීමෙන් ඉන්න මේ කාලේ නරකම කාලයක් කියලා කියනව නෙමෙයි. නමුත් හොඳම හොඳ කාලයක් කියලා කියන්නත් බෑ. ඒ தත්ත්වය ඇති වෙන්නේ ඔබේ ලග්නයේ රාශියක හින්දා නෙවෙයි. ග්‍රහය ගමන් කරන ශක්ති කලාපේ. එහෙම නැත්නම් ග්‍රහය ගමන් කරන නැකත නිසායි ඒක සිද්ධ වෙන්නේ. නෙප්චූන් ග්‍රහය ක්‍රියාත්මක වෙන ඔබේ කේන්දරයේ දෙවන්නේ තවදුරටත් ඔබට සමාජය ඔබේ වචන වලින් වැඩගත හැකි අවස්ථාවක ඔබ ඉන්නේ. ඒක අහිපි කරගන්නේ නැහැ ඔබ. ඔබට බොහෝ දේ කතා බහ කිරීමෙන් සමාජය ආමන්ත්‍රණය කිරීමෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක්. ඒ தත්ත්වය දිගටම පවතින එක අහුසි කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම යුරේනස් ග්‍රහය දැන්ට ගෝචර වෙන කේන්දරේ 4 වෙන්නේ. මේ නිසා හැම විටම ඔබ මේ කාලේ ඔබේ හිත සටන්කාමීක් වගේ නිකන් කැරලි නායකයෙක් වගේ සටන්කාමීත්වයටම යන්නේ. විධිමත් ඉවසීමේ ක්‍රියාමාර්ග වෙනුවට නොයිස්විලිමත් කෙටි කාලීන රැඩිකල් මාර්ග හොයාගන්න උත්සාහ කරනවා ජීවිතයේ සමහර ප්‍රශ්න ජය ගන්න. ඒ පැත්තෙන් ගියොත් අපි ඇති කරගන්නේ පීඩාවක්. එහෙම යන්න එපා. හිමිහිට කරන දෙයකට යන්න. හිමිහිට ගියාම වසර අගභාගයේ සිට ඔබට හොඳම හොඳ උසස් ප්‍රතිඵල කොහොමත් ඔබ ලබනවා. එතෙක් කල තමයි මේ ඉවසීමේ තත්ත්වය යම් ප්‍රමාණයකට රැකගත යුතුව තියෙන්නේ. අපි බලමු 2020 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ කුම්භ ලග්නයට ඇති වෙන ග්‍රහචාරය කුමක්ද කියලා. කුම්භ කියන්නේ ලංකාවේ ලග්නේ, රටේ ලග්නේ. ඒකින්ද මම කල්පනා කරා මේ රටේ ලග්නේ සහ කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහචාරය දෙකම එකට අරගෙන විග්‍රහ කිරීමක් කරන්න. නමුත් මුලින්ම අපි කුම්භ ලග්න හිමියා ගැන කතා කරමු. මේ වන විට ඔබේ කේන්දරය කියන්නේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙන මොහොතේදී ඔබේ කේන්දරේ නෙප්චූන් ග්‍රහය ගමන් කරන්නේ ලග්නය මත. යුරේනස් 3 වෙන්නේ. රාහු ග්‍රහය ගමන් කරනවා කේන්දරේ 5 වෙන්නේ. එමෙන්ම ගුරු, ශනි, ප්ලූටෝ කේන්දරේ 12 වෙන්නේ. කේතු ග්‍රහය 11 වෙන්නේ තමයි ගමන් කරන්නේ. එතකොට මේ ග්‍රහචාරය අලුත් අවුරුද්ද නිමවනවා සමගම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මේ ආකාරයටයි. ගුරු ග්‍රහය වක්‍ර වෙන්න පටන් ගන්නවා මේ මාසයේ සිට. එතකොට නැවත 12 වෙනිදා සිට 11 වෙනිදා කරා ගමන් කරනවා. කුම්භ ලග්න හිමියාගේ ජීවිතයේ ඔබෙන් කෙනෙක් ණය මුදලක් අරගෙන නොදී හිටියනම්, එහෙම නැත්නම් ඔබ ණය මුදලක් බලාපොරොත්තු වුණා නම් බැංකුවකින් හෝ යම් ආයතනයකින් මෙතෙක් ලැබුණේ නැතිනම්, නැත්නම් ඔබට පහුගිය අවුරුදු 4මාරක 5ක කාලයේදී දිගින් දිගටම ඔබේ රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් හෝ යම් කිසි දෙයකින් පාඩු ලැබුවා නම්, ඔන්න ඔය ගුරු වක්‍රවන කාලයේදී සියල්ලම ඔබට හානි ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන් වෙස්වලාගත් ආශිර්වාදයක් තමයි මේ දෙන්නේ. ඒ සඳහා උත්සුක වෙන්න. නරක දෙයක් නෙමෙයි කුම්භ ලග්න හිමියාට නම් ගුරුගේ වක්‍රය හොඳයි. ඊළඟට සෙනසුරු ග්‍රහය තැන්පත් වෙන්නේ කේන්දරේ 12 වෙන්නේ. ඒක ලග්නයේ රාශියක් කියලා බය වෙන්න කාරණාවක් නැහැ කොහෙන්වත් කිසිම ගැටලුවක් නැහැ. ඒ ග්‍රහයාගේ සුබඵලදායක තත්ත්වය නිසි ලෙසම ලැබෙයි. නමුත් මේ ගුරු වක්‍රවන කාලයේදී මම ඔබට කිව්වා ඔබට අහිමි වෙච්ච දේ ලැබෙනවා කියලා. හැබැයි පරිසම් වෙන ඕන දෙයක්ත් තියෙනවා. මේ කාලයේදී ඔබ අලුත් ආදායම් මාර්ග වලට යනවා නම් පැරණි දේ අතහැර දාලා යන්න උත්සාහ කරන්න එපා. මොකද මේ තල්ලු කරනවා ග්‍රහය අලුත් ආදායම් මාර්ග වලට මුලදී ඒවායේ සාර්ථකත්වය එකවරම පෙන්වනවා. ලොකු සාර්ථකත්වයක් එකවරම පෙන්වන්න පුළුවන්. හැබැයි දිගු කාලීනව ගත්තාම ඔබට ඒ ප්‍රතිලාභ ලබන්න බෑ. ඊට පස්සේ දිගින් දිගට හටගන්නේ පාඩුදායක තත්ත්වයක්. ඒකින්ද මේ උගුලට අහු වෙන්න එපා. දැන්ට කරමින් ඉන්න කටයුත්ත ওই පරිමාණයම අල්ලගන්න, පවත්ත ගන්න. ඒ කල යුත්තේ
කරමින් ඉන්න දේ කටයුතු නතර කරලා අලුත්ම දේවල් පටන් අරගෙන අලුතෙන්ම ගමනක් යන්න හිතනවා නම් ඒක එච්චරම ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. ඊළඟට මේ කේන්දරේ යුරේනස් ග්‍රහයාගේ ගමන සිද්ධ වෙන්නේ කේන්දරේ 3 වෙන්නේ හොඳයි. හොඳ පිහිටීමක් ඒක. ඒ වගේම නෙප්චූන් ග්‍රහයා පිහිටන්නේ කේන්දරයේ ලග්නයේ මතයි. ඒක නම් එච්චර හොඳ පිහිටීමක් නෙමෙයි. ඔබේ ප්‍රේමයේ විවාහය සම්බන්ධ කටයුතු වලටත්, හවුල් ව්‍යාපාර කටයුතු වලටත් මේක ටිකක් අනර්ථකාරී බලපෑමක් හැටියටයි පෙන්වන්නේ. සමස්තයක් හැට ගත්තොත් කුම්භ ලග්න හිමියාට 2015 අවුරුද්දේ අගභාගයේ සිටම ඇති වුණා වූ ලොකු පීඩනකාරී තත්ත්වයෙන් මිදිලා විශේෂම ආර්ථික පැත්තෙන් ව්‍යාපාරික අංශයෙන් හොඳ දිනුවක් ලබන්න පුළුවන් කාලයක් හැටියටයි ඉදිරි කාලය පෙන්වන්නේ. ලග්න සියලු ලග්න අතරින් ධනෙ ලැබීම සම්බන්ධයෙන් කුම්භ ලග්න හිමිකරු සහ මේ ඉදිරි තියෙන ග්‍රහචාරය අතර කිට්ටු සම්බන්ධයක් පවතිනවා. රටේ තත්ත්වය ගැන කියන්න තියෙන්නේ ඔය ස්වරූපේම තමයි. අපේ ශක්තියෙන් වැඩ කිරීම තමයි වඩා වටින්නේ. මෙතෙක් උදා නොවිච්ච මෙතෙක් දුන්නේ නැති ශක්තිය කෙරෙහි උසාවි තියනවට වඩා අපි දැන් බලමු මීන ලග්නය 2020 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මීන ලග්න හිමියන්ට මොන වගේ ග්‍රහචාරයක්ද උදා වෙන්නේ කියලා. මීන ලග්නේ සාමාන්‍යයෙන් පහුගිය වසර කීපයක තිස්සේම ලැබුවේ එක පිට පරාජයන් ලැබුවේ. ඒ පරාජයන් ගණනාවකටම මුල් වුණා චිත්ත පීඩාවන්ට ලක්වෙච්ච ලග්න හිමියෙක්. නමුත් දැන් මීන ලග්න හිමියගේ තත්ත්වය ඒ තරම්ම අවාසනාවන්ත නැහැ. අපි මුලින්ම බලමු මේ සිංහල අලුත් අවුරුද්ද උදා වන මොහොත වන විට ඔබේ කේන්දරයේ ග්‍රහයන් පිහිටලා ඉන්න ආකාරය. දෙවැන්නේ පිහිටනවා යුරේනස් ග්‍රහයා, හතරවැන්නේ රවි මෙම් රාහු, ඒ වගේම කේතු ග්‍රහයා පිහිටනවා කේන්දරයේ දසවැන්නේ, ගුරු ශනි ප්ලූටෝ බලවත් ග්‍රහ තුන් දෙනෙක් ඉන්නවා කේන්දරයේ 11 වැන්නේ, නෙප්චූන් සුපුරුදු පරිදිම ඉන්නවා කේන්දරයේ 12 වැන්නේ. මේකෙදී සිංහල අලුත් අවුරුද්ද නිමා වීමත් සමගම වගේ කෙටි කාලයක් යනකොට මේ මාසෙ වෙන විට ඔබේ කේන්දරයේ ලග්නාධිපති වෙච්ච ගුරු ග්‍රහයා අවුරුද්ද උදාවන මොහොතේදී සිටින්නේ මකර රාශියේනේ. මකර කියන ඔබේ කේන්දරය 11 වැන්නේනේ. 11 වැන්නේ සිටමින්ම දසවැන්න වෙතට වක්‍ර වීම ආරම්භ කරනවා. මේ ග්‍රහයා ඍජු යන අවස්ථාවත් ග්‍රහයා වක්‍ර යන අවස්ථාවත් කියන දෙක හාත්පසින් වෙනස වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඔබේ ලග්නාධිපතිය වන නිසාත් ගුරු එමෙන්ම දසවැන්න අධිපතියා වීම නිසාත් ගුරු ග්‍රහයා සැප්තැම්බර් මාසයේදී පස්සේ ඔබ මෙතෙක් නොලබපු තනතුරු, ඔබ මෙතෙක් අත්විඳිච්ච නැති වරප්‍රසාදිත තත්වයන්, පහුගිය කාලයේදීම ඔබට අහිමි වෙච්ච අවස්ථාවන් බොහෝම දේවල් ටිකක් කෙටි කාලයකදී ඔබේ ජීවිතයට ළඟා වෙලා එනවා. ඔබ අවුරුදු 4-5ක් වගේ තිස්ස කාලයක් තනතුරු අහිමි වෙලා, රැකිය අහිමි වෙලා, වරප්‍රසාද අහිමි වෙලා යම් පීඩනකාරී තත්යකට ගොදුරලා හිටියා නම් ඒ තත්ත්වයෙන් මිදිලා උසස් තත්ත්වයකට රැකියාවෙන් ව්‍යාපාරෙන් උසස් තත්ත්වයක් ලබන්න හැකි වාතාවරණය උදා කරගන්නවා සැප්තැම්බර් මාසයෙන් පස්සේ. ඒකට බලපාන හේතු දෙකක්. එකක් තමයි මේ රාහුගේ සහ කේතුගේ මාරුවත් ගුරුගේ වක්‍රයත් කියන සිද්ධි දෙකම තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒක නිසා සියලු මීන ලග්න හිමියන්ට සුබ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබ යම්කිසි කනගාටුවකට, පසුතැවීමකට, අපේක්ෂා බංගත්වයකට පත් වෙලා හිටියා නම්, රැකියාව අතහැර යන මට්ටමකට හිටියා නම්, ව්‍යාපාර කටයුතු වසාදමිය යුතුයි කියන මට්ටමේ හිටියා නම්, ඒ අදහස වෙනුවට ඔබට ඒවා වඩා වැඩි වේගයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවක් ඇති කර ගැනීමක් තමයි කේන්දරයෙන් පෙන්ලා දෙන්නේ. ඒ తත්වය මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වාත්, සැප්තැම්බර් මාසයේ සිට වසරේ 2020 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 17 දක්වාත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ අතෙන් ගත්තොත් රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ගත්තොත් සියලු මේ ලග්න හිමියන්ට මේ උදා වෙන ග්‍රහචාරය ඊටම බලවත් හොඳ කාලයක් හැටියටයි පෙන්වන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා පිවිසෙන්නේ ඔබේ කේන්දරයෙන් 9 වෙනිට, රාහු ග්‍රහය ගමන් කරන්නේ 3 වෙනිට. වෙනදාට වඩා ඔබ තුළ
ආධ්‍යාත්මික කටයුතු පිළිබඳව ආගමික පැත්ත පිළිබඳව නැත්නම් යම් විෂයන් පිළිබඳව විශ්වය පිළිබඳව ගැඹුරින් හිතන්න පුළුවන් ස්වභාවයක් ඇති කරලා දෙනවා. ඒ විශිෂ්ට පිහිටීම. ඔබට පෙර නොතිබෙච්ච හැකියාවන් ඉස්මතු කරලා දීලා අවස්ථාවන් ලැබලා දීලා තත්ත්වය උසස් කිරීමක් තමයි මේ සිංහල අවුරුද්දෙන් පස්සේ ග්‍රහචාරය අනුව සිදුවීමට නියමිතව තියෙන්නේ. ඒ වගේම ඔබේ අයමාර්ග ආදායම් මාර්ගවල වර්ධනය සිදු වෙනවා. ඒක සුබදායකයි. ඒ කටයුතුත් මේ මාසෙන් පස්සේ වේගවත් වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. එතෙන්දිත් ඔබට කල්පසු වූ ණය මුදල් ලැබිය යුතු මුදල් ලැබීම ඒ වගේම ඔබට මෙතෙක් හිමි වෙච්ච නැති වැටුප් වන්දි රක්ෂණ ආදී වාර්ෂික වශයෙන් ඒවා ලැබෙන්න පටන් ගැනීම කියන කාරණා හැම පැත්තෙම ගත්තා ධනෙ පෙීමටත් ඒක හොඳ පිහිටීමක් හැටියටයි පෙන්වන්නේ. නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීම තියෙන 12 වෙනි ඊටාම හොඳයි. වගේම කේතුත් 9 වෙනිට ගිය හැටියේ නෙප්චූන් සහ කේතු අතරේ විශේෂ සංයෝගයක් හට ගන්නවා. ඒක විශිෂ්ට ආධ්‍යාත්මික දියුණුවකට හොඳ මානසික සහනයකට මානසික වශයෙන් ලබන්නා වූ උසස් දියුණුවකට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම යුරේනස් ග්‍රහයාගේ ගමන තියෙන කේන්දරයේ දෙවන්නේ. ඒක මම අර මේෂ ලග්න හිමියන්ට කිව්ව ආකාරයටම පරිසම්මිත අවස්ථාවක් වචන කෙරෙහි පරිසම් වෙන්න හැම විටම වචන හදන්න බෑ. නමුත් අපි කරන කියන දේවල් වල වගකීම අපිට ගන්න වෙනවා. අපි වචන වගේම ගන්න බෑ කිව්වට වචනක පිට කරොත් ඒ වගේම අපිට බාර ගන්න වෙනවා. එතකොට මේක තමයි මීන ලග්න හිමියා සම්බන්ධයෙන් ඇති කරන తত্ত্বය. ඔබගේ ජීවිතයේ අවුරුදු 30කට විතර පස්සේ ඔබ දැන් අවුරුදු 30 ඉක්මවා ජීවත් වෙන කෙනෙක් නම් 30කට පස්සේ ලැබිච්ච හොඳම ගෝල්ඩන් ඉයර් එක මේකයි. ඒ වගේම ජීවිතයේ පළමු වරට නම් මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ ඔබේ ජීවිතය ලබන්නා වූ හොඳම කාල පරිච්ඡේදය හැටියටයි මම 2020 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 20 වෙනිදාන් පස්සේ කාලය හඳුලා දෙන්නේ. ඒක ඊතරම්ම හොඳයි. ඔබේ ජීවිතයට ලබාගත යුතු සියලු දේම කෙටි කාලයක තුලදී ලබාගෙන සම්පූර්ණ කර ගැනීම තමයි පෙන්වුම් කරන්නේ. බොහොම ස්තුතියි.